ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි හැම දිනම අද දවසේදී බොහොම ශ්‍රද්ධාවෙන් එලෝතර බුදුරජාණන් වහන්සේ අපි හැම දිනකටම යහපත පිණිස සසර දුකින් ඈතර වීම පිණිස දේශනා කළ ඒ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් ශ්‍රවණය කරගන්නට සූදානම් වෙන අවස්ථාව. අපි ඊයේ දවසේදී කතා කළා සත්‍ය යමකයේ යමක ප්‍රකරණයේ එන සත්‍ය යමකය. යමකයක් කියලා කියන්නේ යුගලයක්. මේ යුගල වශයෙන් කතා කරන නැතිනම් මාතෘකා දෙකක් යුගලයක් අරගෙන මේ යුගලයයි අපි මේ විදිහට කතා කරන්නේ. ඒ යුගලේ කතා කරනකොට අපි මේ පිළිබඳව කතා කරලා තිබුණ කලින් දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධය නිරෝධ සත්‍ය, මාර්ගය මාර්ග සත්‍ය කියන කාරණා ටිකේ වෙනස්කම් පිළිබඳව අපි කතා කළා. ඒ වෙනස්කම් පිළිබඳව අපි කතා කරනකොට අපි බොහොම ගැඹුරු විෂයක් ඔස්සේ නැතිනම් චතුරාර්ය සත්‍ය කියන ධර්මතාවය පිළිබඳව අපි සාකච්ඡා කළේ. චතුරාර්ය සත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ පනවපු සියලුම ධර්මය මේ චතුරාර්ය සත්‍ය නැමැති න්‍යාය ඇතුළට බහලන්න පුළුවන්. සියලුම සත්‍යයන්ගේ පියවරවල් ඇත් පියවර තුලට බහලන්න පුළුවන් වගේ මේ චතුරාර්ය සත්‍ය නැමැති ධර්මයට සියලුම ධර්මතා බහලන්න පුළුවන්කම තියෙනවා. ඒ බහලීම අපිට දැනගන්න වෙනවා මොන තැනින්ද අපි අරගෙන කතා කරන්න කියන එක. ඒ වගේම අපි දන්නවා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ හැම වෙලාවකදීම චතුරාර්ය සත්‍ය කියලා පෙර නොඇසූ නොවිරු ධර්මතාවය. මේක කලින් අහලා තිබුණේ නැහැ. ඒ වගේම කලින් අවබෝධ වෙලා කලින් දැකලා තිබුණේ නැහැ. මේ කලින් දැකපු කලින් අහපු සීමාවෙන් ඔබට නැතිනම් අපි දන්න සීමාවෙන් ඔබට දේශනා කරපු කරුණු සමූහයක් නැත්නම් දැකපු අපේ ජීවිතයේ යථාර්ථය. ඒක සාමාන්‍ය ලෝකෙට විශේෂ උනේ නැහැ. ඒ වගේම තමයි ඒ සාමාන්‍ය ලෝකෙට ඒක විශේෂ උනේ නෑ වගේම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ කියන විශේෂයට එහෙම නැතිනම් ස්වයංභූ තමා විසින්ම අවබෝධ කරගත්ත විශේෂයට විතරක් ඉස්සෙල්ලාම ගෝචර වුණ ලෝකයට S2 විවර කරලා දෙන්න පුළුවන් මට්ටමට දුන්නු නුවණැති කෙනෙකුට විතරක් තේරුම් ගන්න පුළුවන් දර්ශනයක්. සම්මා සම්බුද්ධ වුණ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න නිරුත්සාහය වුණා. මේකේ සියුම් බව කොහොමද ලෝකෙට පැහැදිලි කරලා දෙන්නේ කියලා. ලෝකේ නිලුම් විලක් වගේ දැකලා පස්සේ බුදුරජාණන් වහන්සේ ආරාධිතවයි ධර්ම දේශනා කළේ. ආරාධනාවක් ඇතුව. එක පැත්තකින් සිරිතක් කෙනෙකුගේ ආරාධනාවක් ඇතුව ධර්ම දේශනා කරන එක ලෝකයට මඟහෙලි කරන එක බුදුරජාණන් වහන්සේලාගේම සිරිතක්. අනාරාධිතව බුදුරජාණන් වහන්සේ එහෙම ප්‍රකාශ කරන්නේ නැහැ. එතකොට මේ ආරාධනාව ඇතුව තමයි ලෝකයට මහා බ්‍රහ්මීකුගේ ආරාධනාව ඇතුව ධර්ම දේශනා කළේ. ඒක සාමාන්‍ය ලෝකෙට නොපෙනෙන දෙයක් කියලා කිව්වේ අපේ දර්ශන සීමාවන් ඔබට කියපු දෙයක්.
ඒ ඔබට ගියපු ධර්මතාවය ඒ එදා සමාජය තුල හිටපු හැමෝමත් ඒක හෙව්වා. විවිධ ක්‍රමවලට හෙව්වා. එක ක්‍රමයකට නෙමෙයි කෙනෙක් ශරීරයට දුක් දෙමින්, කෙනෙක් සැප දෙමින්, ඒ වගේම නොයෙක් කෘත සමාදන් වෙමින්, නොයෙක් දර්ශන ක්‍රමානුගමනය කරමින් හෙව්වා. ඒ හැමෝම නිවන කියලා එකක් හොයාගෙන ගියේ. නිවන කියන එකක් හොයාගෙන ගියා මිසක එදා සමාජය අද කාලේ වගේ සෝවාන් ඵලය හොයාගෙන ගියේ නැහැ. සකදාගාමි ඵලය හොයාගෙන ගියේ නැහැ. අනාගාමි ඵලය හොයාගෙන ගියේ නැහැ. අරිහත් ඵලය හොයාගෙන ගියේ නැහැ. දුක නැති කරගන්න ප්‍රතිපදාවකුයි හොයාගෙන ගියේ. දුක නැති කරගන්න ප්‍රතිපදාවක් හොයාගෙන යනකොට ඒ අය තමන් දන්න දුක නැති කරගන්න ප්‍රතිපදාවක් හොයාගත්තා. තමන් අදහස් කරා නම් යම් දෙයක් නිවනයි කියලා, තමන් හිතනවා නම් යම් දෙයක් නිවනයි කියලා, ඒත් ඒක නිවන හැටියට හිතුවා. ඒ වගේම තව කෙනෙක් ඒකෙන් කවදා හරි නිවන ලැබෙයි කියලා හිතාගෙන ප්‍රතිපත්ති පිළිවෙල. ඒක තමයි එදා සමාජය තුල තිබුණ කාරණාව උනේ. නමුත් ඔක්කොම හෙව්වේ නිවන. නිවන හොයන ක්‍රමවේද ගොඩක් වුණාට කවුරුත් හෙව්වේ නිවන. ඔය අතරතුර හිටියා ධ්‍යාන ලබාගත් පිරිස්. ධ්‍යානලාභී පිරිස් හිටියා. රූපාවචර අරූපාවචර භූමීන්ට පත් වුණ පිරිස් පවා හිටියා. බුදුරජාණන් වහන්සේ ඒ හැම දෙයක්ම හොයලා බැලුවා. ඒ හැම තැනකම ගවේෂණය කළා. නමුත් Tamanට අවශ්‍ය සත්‍යය, Taman හිතන නිවන ඒ එක තැනකින්වත් දැක්කේ නැහැ, ලබා ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. එතකොට සමාපත්තියක් තුල, ධ්‍යානයක් තුල අපිට උපදවගත හැකි නිවනක් තිබුණා නම් බුදුරජාණන් වහන්සේ එතනින් නිවන උපදවගන්නවා. ඇයි? අපි වගේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි බෝසතාණන් වහන්සේ. මහා ප්‍රඥේ. එතකොට ධ්‍යානයේ තුල පොඩ්ඩක් නම් වෙනස් කරගන්න තියෙන්නේ. ඇයි බැරි වුණේ ධ්‍යානයටපත් වෙලා අරූපාවචර භූමියටපත් වෙන තැනට මග වඩලා? ඇයි බැරි වුණේ එතනින් එහා පැත්තට පැන ගන්න? මොකද ඒක නෙමෙයි ප්‍රතිපදාව උනේ. මේ සත්‍ය සසරේ අරගෙන යන්නේ කාරණා දෙකක් නිසා. එකක් තමයි අවිද්‍යාව, අනික තමයි භව තණ්හාව. මේ දෙකට කියනවා මූලක්ලේශ කියලා. අවිද්‍යාව භව තණ්හා දෙකට කියනවා මූලක්ලේශ කියලා. මූලක්ලේශ කියලා කියන්නේ සියලුම කුසල අකුසල ධර්මයන්ට මුල් වෙන්නේ මේ අවිද්‍යාව සහ භව තණ්හාව. අපිට මුල් වෙන්නේ අවිද්‍යාව සහ භව තණ්හාව. අපේ අවිද්‍යාව මේ මට්ටමින් යෙදිලා භව තණ්හාව කාම භව මට්ටමේ තණ්හාවක් විදිහට ජීවිතේට සතර මහා ධාතු පැත්තට යොමු වෙලා තියෙනවා. රූප භූමියේ කෙනාට ඒ මට්ටමේ අවිද්‍යාව සහ ඒ මට්ටමින් යෙදෙනදී, අරූප භූමියේ කෙනාට ඒ මට්ටමේ අවිද්‍යාව සහ ඒ මට්ටමේ යෙදෙන භව තණ්හාව. මේ කවුරුත් අවිද්‍යාව දුරු කරලා භව තණ්හාව දුරු කරලා නැහැ. චතුර්ථ ධ්‍යානෙ උපදව ගත්තත් එහෙමත් නැතිනම් අරූප භූමියටපත් වුණා. ඒ කෙනාට අවිද්‍යාවයි භව තණ්හාවයි දුරු වෙන්නේ නැහැ. චතුර්ථ ධ්‍යානෙමනේ අභිධර්ම ක්‍රමයේ යටතේ ධ්‍යානෙ තවදුරටත් බෙදලා දක්වන්නේ. සූත්‍ර ක්‍රමයට බෙදලා දක්වනකොට ධ්‍යාන 4යි. ඊට පස්සේ අභිධර්ම ක්‍රමයට දක්වනකොට ධ්‍යාන 5යි. එතකොට මේ එකම ධ්‍යානයේ ප්‍රභේද ටික බෙදලා දක්වනවා. එතකොට ඒ ප්‍රභේද ටික බෙදලා සංග්‍රහ කරනකොට හිතන්නකෝ ආකාසානං ඡායතනෙ වඩන කෙනෙක්.
ආකාසානං ඡායතනෙ කියලා කියන්නේ ආකාශ සංඥාව අරමුණු කරලා ආකාශ සංඥාව වඩන කෙනෙක්. එයා අනිකුත් ධ්‍යානතල ඉක්මවලා ඒ දරත සහිතයි කියලා ආකාශයේ තියෙන අනන්ත ස්වභාවය මෙනෙහි කරලා ආකාසානං ඡායතනෙ උපදව ගන්නවා. ඒ වුණාට අර අපි කතා කරනවා වගේ එයා දකින්නේ නැහැ ආකාසානං ඡායතනෙ කියන එක තමන්ගේ සංඛාරය කියන. ආකාශය කියන එක ඉපැද්දුවේ කොහෙන්ද? තම තමන්ගේ මනස තුල උපද්දපු මනෝ සංඛාරය. නැතිනම් ওই විපාකයේ කියන තැන පෙන්නපු ධර්මතාවයයි. ඒ විපාකයේ තුල පෙන්නපු ධර්මතාවය එයා විඳින්නේ ආකාසානං ඡායතනෙ ආකාශයේ අනන්ත බවයි එයාට හැම වෙලාවකදීම පැහැදිලි වෙන්නේ. එතකොට මේ පැහැදිලි වෙනකොට හැම වෙලාවකදීම එයාට යෙදෙන ධර්මතාවයේ එයාට යෙදෙන නුවණ තමයි අහස අනන්තයි කියලා තේරුණාට එයාට තේරෙන්නේ අනන්ත වූ ආකාශයේ තුල ස්කන්ධ ටික තුල නියෝජනය කළේ තමන් කියලා. ඒ නියෝජනය කළේ තමන් කියලා නොදන්නා කම නිසා එයා කැමති වුණා අනන්ත වූ ආකාශයේ නැමැති සංඥාව වඩන්න. තමන්ගෙන් තොරව ආකාශය අනන්තයි කියන සංඥාව හම්බුණා. තමන් වෙනමම ඉවත් වුණා. මේ ස්කන්ධ ටිකේ Nirodhe නොදන්නාකම එයාට අවිද්‍යාව වුණා. තමන්ට කැමති වෙන ගතියෙන් එතන ඇලීම එයාට තණ්හාව කළා. තමන්ගෙන් තොරව ඇති දෙයට තණ්හා කිරීම භව තණ්හාව සකස් කරලා අවිද්‍යාව භව තණ්හා කියන ওই ලක්ෂණය තුල එයාට ආකාසානං ඡායතනෙ වැඩුවත් එයාට පුළුවන්කමක් තිබුණේ ওই දෙකෙන් මිදෙන්න. ඇයි ආකාශය අනන්තයි කියලා අහසත් හම්බෙලා තමනුත් හම්බෙලා. ඒ වගේම විඥානං ඡායතනෙ වඩන කෙනා දිහා බලන්න. විඥානං ඡායතනෙ වඩන කෙනා විඥානය අනන්තයි. අහස අනන්තයි කියන එක එළියේ තියෙන දෙයක්. එළියේ තියෙන අහසත් අනන්තයි කියලා හිතුවට ඒකත් තමන්ගේ හිතින්ම දැනගත්ත ධර්මතාවයක්. ඔය විදර්ශනාව ගැන පැහැදිලි කරගන්න අවශ්‍ය නිසා මේ කරුණු ටික කියන්නේ. විඥානය අනන්තයි කියලා හිතන තැන අනන්ත වූ විඥාණයට හිත පිහිටවනවා. විඥානය අනන්තයි කියලා දකින්නේ කොතනද? ඒ තමන්ගේ මාස තුලම ඇති කරගත්ත සංඥාවක්. හැබැයි එයාට අනන්තවත් විඥානයේ විතරයි හම්බෙන්නේ. නිරෝධයක් නෙමෙයි හම්බෙන්නේ මේ පවතින අනන්තවත් විඥානය. විඥානය අනන්තවත් නම් කෙලවරක් නැත්තම් කෙලවරක් නැති විඥානයේ තියෙනවා සහ තමන් ජීවත් වෙනවා. එතකොට විඥානයේ විඳින මම එතන ඉන්නවා. ඔන්න එතනත් අවිද්‍යාවයි භව තණ්හාවයි අරකමේ යටතේම න්‍යායය යටතේම දාගන්න. ඊට පස්සේ එයා දකිනවා විඥානය අනන්තයි කියන එකත් රළුයි. ඇත්තටම මෙතන මුකුත් නැහැනේ. මේකත් ඉපදී නැති වෙන දෙයක්. එතකොට මේ ඉපදී නැති වෙන දේ ප්‍රවතුන දෙයක් එහෙනම් ඇත්තේ නැහැ. නැති කිංචි කිසිවක් නැහැ. එයා හැම වෙලාවකදීම කිසිවක් නැහැ කියලා ආකින්චඤ්ඤායතනේ වඩනවා. දැන් එතකොට ඕගොල්ලෝ වඩන විදර්ශනාව දිහා පොඩ්ඩක් හැරලා බලන්න. ඕගොල්ලෝ මුකුත් නැහැ කියන්න නම් ඔය වඩලා තියෙන්නේ ඕගොල්ලෝ මාර්ගයේ වඩන්න හදන්නේ ආකින්චඤ්ඤායතනේ ළඟට යන්නද නිවන් දකින්නද? එතකොට ඔය කිසිවක් නැති දේ දකින කෙනා කවුද? ඒ කෙනා ඉන්නවා. ඒක නිසා හරි දැලිපිහියෙන් කිරි කනවටත් වඩා අමාරු දෙයක් නෙවෙයි. හැම වෙලාවකදීම නුවණ කියන දේ හරි තැන පිහිටුවා නොගත්තොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට හැම වෙලාවකදීම නැති කිංචි කිසිවක් නැහැ කියන දේ නම් ඕගොල්ලන්ට ඇවිල්ලා තියෙන උත්තරේ ඒක හරියන්නේ නැහැ. ඒ වගේම නේව සංඥා නා සංඥා තලයට හිත වඩුවත් ඒද අවිද්‍යාව භව තණ්හා දෙකෙන් මිදිලා කිසිවක් නැහැ කියපු තැන සංඥාව කියන එක නේව සංඥා නා සංඥා.
ඇත්තෙත් නැති සංඥාව අප්‍රකටව යන නූපදවන මට්ටමට කෙනෙක් සමාපත්තියක් ඉපදුවා. ඒත් එයාට සමාපත්තිය උපදවන කෙනා මෙහෙ හම්බෙලා අවිද්‍යාව සහ භව තණ්හාව කියන දෙක නියෝජනය කරලා තියෙනවා. එතකොට ඒ කොතනින්වත් අවිද්‍යාවත්වේව අශේෂ විරාග නිරෝධෝ අවිද්‍යාවේ නිර්වශේෂ නිරෝධය කියන තැන පැනෙන්නේ නැහැ. ඒ හැමෝටම පෙන්වන්න උනා අවිද්‍යාව සහ භව තණ්හාව කියන කාරණා දෙකක්. අපි ඊයේ දවසේදී සත්‍යයමකයේ තුල කතා කළ කාරණා දෙකක් දුක්ඛ සහ දුක්ඛ සත්‍ය කියන එක. කලින් කතා කරලා තිබුණ නිසා දැන් දන්නවා දුක කියන්නේ මොකද්ද දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද කියන එක. කලින් කතා කළාට වඩා අපි ඊයේ දවසේදී කිව්වා දුක්ඛ සත්‍ය කියන එක හැම වෙලාවෙදීම විපාක ටික දක්වා අරගෙන යනවා කියලා. ඒ වගේම ඔයගොල්ලෝ කොහොමද හිතන්නේ රූපාවචර ධානලාභී කාම භූමියේදී ඉන්නේ රූප භූමියේදී රූපාවචර ධානලාභී ප්‍රථම ධාන හෝ ဒုတိ ය ධාන හෝ තෘතිය ධාන හෝ චතුර්ථ ධානලාභීන් එයා ඉන්නේ කාම භූමියේද රූප භූමියේද රූප භූමියේ කාමාවචර සිත් ටික යාට යෙදෙනවා නම් එයා ඉන්න ඕනේ කාම භූමියේ. දැන් කෙනෙක් හිතන්න පුළුවන් සමාපත්තියේ සමවදින මොහොතේ විතරයි එයා රූප භූමියේ අනිත් වෙලාවට එයා කාම භූමියේ කියලා. එතකොට අතන මෙහෙම දෙයක් තියෙනවා. ධ්‍යානය කියන එකට සමවැදිලා කාටවත් බෑ කලුරිය කරන්න, මැරෙන්න. මැරෙන්න තියෙන්නේ ධ්‍යානයෙන් නැගී හිටලා. ධ්‍යානයට සමවැදිලා කාටවත් කලුරිය කරන්න බෑ, මරණයටපත් වෙන්න බෑ. සමවැදීම තුළ මරණයක් සිද්ධ වෙන්නේ නැහැ, පරිනිර්වාණයක් සිද්ධ වෙන්නේ නැහැ. සමාපත්තියකට සමවැදීම තුළ රහතන් වහන්සේ නමක්වත් අඩුම තරමේ පරිනිර්වාණයකටපත් වෙන්නේ නැහැ. මොකද බලන්න පරිනිර්වාණ සූත්‍රාදී සරියුත්තරුන් වහන්සේ පිරිනවම් පාපු මේ අවස්ථාව වගේ අවස්ථාවලදී පවා කියන්නේ ධ්‍යාන වලට පිළිවෙලින් සමවැදිලා නැවත ආපස්සෙන් ධ්‍යානයෙන් සමාපත්තිය වලින් නැගී හිටලා මේ ප්‍රකෘති සංඥා ඇතුව තමයි කලුරිය කරන්නේ. ඇයි? විපාකය කියන තැන කවදාවත් විපාකය කියන තැන නතර කරන්න බැරි තරම්. විපාකයේ තුල නතර වෙලා ඉන්න මොහොතක් තමයි හැම වෙලාවකදීම සමාපත්තිය කියන තැන. නව කර්ම උපදවන්නේ නැහැ සමාපත්තිය තුලදී. ඒ කියන්නේ ටික ගැඹුරු ශේත්‍රය. ඔතන විපාකයේ කියලා තියෙනවනේ. අපිට තියෙන විපාක ටික නෙමෙයි තියෙන්නේ. එතකොට ඕකම රූපාවචර භූමියේ කෙනාට එයාට ඇහැට රූපයක් පේනකොට ඇහැට පෙනෙන රූපය තුල එයාට ඇසුරු වෙන්නේ සතර මහා ධාතුවේ පැත්ත නෙමෙයි. එයාට ඇසුරු වෙන්නේ හැම වෙලාවකදීම පුද්ගල භාවයේ මේ පැත්තෙන් හම්බෙන ටික විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගත. එයාට වැඩෙන්නේ ධානාංග ටික තමයි එයාට හම්බෙන්නේ ඇසුරු වෙන්නේ. එයා ඉන්න කෙනාව නෙමෙයි ඇසුරු කරන්නේ මේ පැත්තෙන් ඇසුරු කරන්නේ. ඍෂිවරු උඩින් යනකොට සමහර විට එර්දියෙන් යනකොට සමහර විට ආශ්‍රව ඇති කරන රූප දැකලා මොකද වෙන්නේ? ධානයේ පිරිහිනවා. ධානයේ පිරිහිනකොට හැම වෙලාවකදීම මොකද යා සමාපත්තියට සමවැදිලා හිටියේ? නැගිටලා හිටියේ සමාපත්තියේ. එතකොට සමාපත්තියෙන් නැගී හිටලා ඉන්න මොහොතේදී කාමාවචර කාම භූමියේ සිතක් ඇති වෙනා නම් ඇති වෙන සැනින් මොකද වෙන්නේ? ධානයේ පිරිහිනවා. ආපහු රූප භූමිය, කාම භූමියට වැටෙනවා. ඒක තමයි ධර්මතාවය. එතකොට ඔය ටික ධ්‍යාන උපදවගෙන ධ්‍යාන සහිතව නොපිරිහුණු ධ්‍යානේ නම් ඕගොල්ලන්ට බෑ. ඒකට සමවැදිලා ඉඳීම විතරක් නෙමෙයි ධ්‍යානය කියන්නේ. මේ ජීවත් වෙන්නේ ධ්‍යානයේ තුල වෙන්න ඕනේ. ඔය සංඛාර කියපු තැන ඔය සටහනේ
විපාකයේ ගැන සංඛාර සකස් කරගන්නවා කියපු තැන තමයි භූමි හතරට වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ. හැම වෙලාවකදීම සංඛාර කියපු තැන තමයි භූමි හතරට වෙනස් කරන්න පුළුවන්කම තියෙන්නේ. අපිට ඔය සංඛාර නිමිත්ත තුල ගෙනල්ලා දෙන්නේ හැම වෙලාවකදීම මේ කාම භූමිය ඇසුරු කරපු බවට තියෙන ධර්මතා ටික. රූපේ පැත්තේ තියෙනවා, සද්දේ පැත්තේ තියෙනවා, ගන්ධේ, රසේ, ස්පර්ශේ පැත්තේ තියෙනවා කියලා. රූපාවචර භූමිය කියනකට සතර මහා ධාතුව පෙන්වන්නේ නැහැ. නමුත් මෙහි ඇති කරගන්න පුද්ගල භාවය විතරක් පෙන්වනවා. මම ඒකට උදාහරණයක් කිව්වා. අම්මා කියලා සිහිපත් වෙනවා නම් සිහිපත් වෙන ඒ පුද්ගලයා හැම වෙලාවකදීම මෙහි ඉන්නවා. ඕගොල්ලන්ට මිය ගියපු ඥාතිවරයෙක් බොහෝ කාලයක මිය ගියපු ඥාතිවරයෙක් ධාතුව පැත්තේ පේනවද? නැහැ. ඒ වුණාට ඒ පුද්ගල බව හොඳටම සිහිපත් වෙනවනේ ඉන්න කෙනෙක් සිහිපත් කරනවා වගේම පුද්ගල බව පිරිසිදු දැකලා තියෙනවද කියලා? නෑ. එතන පිරිසිදු දැකලා නෑ. පුද්ගල බව සිහිපත් වෙනවා. ඒ විදිහටම ස්පර්ශ ආයතන පහම මරණ බවට හම්බුනොත් ඔයගොල්ලන්ට සිහිපත් වෙනවා. හැබැයි ධාතුවට ඇඟිල්ල දික් කරන්නේ. එතකොට පුද්ගල භාවය නැති කරලාද? පුද්ගල භාවය හොඳට ඇසුරු කරනවා. හැබැයි ඇසුරු කරනකොට එයාට උපදින්නෙම එයාගේ හිතේ ඇති ධර්මතා ටික. එතකොට එයාට කෙලෙස් යෙදෙන්නේ ඉන්න කෙනාට නෙමෙයි තමන්ගේ හිතේ යෙදෙන ධර්මතා ටිකට. විතක් විචාර පීතිසුඛ ඒකාග්‍රතාව කියන මේ ධර්මතා ටිකට තමයි කෙලෙස් යෙදෙන්නේ. අපි වගේ රූපෙත් එක්ක සැප දුක විඳින්න යන්නේ නැහැ. හොඳට විමසලා බලන්න මේ කාරණා ටික ගැන. කවදාවත් ධ්‍යාන සමාපත්තියකට සමවැදුණු මොහොතේ විතරක් නෙමෙයි ධ්‍යානෙ තියෙන්නේ. මොකද එහෙම වුණොත් ධ්‍යානයෙන් නැගිටලා නම් කලුරිය කරන්නේ මැරෙන්නේ. එයා උපදින්න ඕනේ බ්‍රහ්ම ලෝකෙද, මනුස්ස ලෝකෙක හරි දිව්‍ය ලෝකෙක හරි. ඒ කාම භූමියේ නම් එයා දැන් ධ්‍යානයෙන් නැගිටපු ගමන් අපෝ කාම භූමියේ නම් ඉන්නේ. කාම භූමියේ සිත් නම් පහළ වෙන්නේ. එයා දැන් මැරිලා උපදින්න ඕනේ කොහෙද? කාම භූමියේ. නමුත් එයා ඇසුරු කරන්නේ හැම වෙලාවකදීම රූපාවචර භූමියේ මට්ටමින් තමයි එයා ඇසුරු කරන්නේ. ඒ කියන්නේ මේ කණ්ණාඩියේ වෙනස තියෙන්නේ. අපිට තියෙන්නේ කාම භූමියේ කණ්ණාඩි. ඒ කණ්ණාඩිය තමයි වෙනස් කරලා වෙන කණ්ණාඩියක් දාගෙන තියෙන්නේ. වෙන පාටකට. එතකොට ලෝකෙ කොච්චර ආවත් එයාට හම්බෙන්නේ මේ කණ්ණාඩියේ පාටට තමයි ලෝකෙ හම්බෙන්නේ. අපිට හම්බෙන්නේ සතර මහා ධාතුව පැත්තෙන්, අර කෙනාට හම්බෙන්නේ ධාතුව පැත්තෙන් නෙමෙයි විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන මේ පැත්තෙන් ඇති කරගන්න පුද්ගල භාවයේ පැත්ත. එතකොට හැම වෙලාවකදීම ඔය කණ්ණාඩියේ පාට ටිකෙන් තමයි ලෝකේ කවුරුත් ඇසුරු කරන්නේ. එතකොට ඔය ධ්‍යාන හතර කියලා කියන්නේ පාට කණ්ණාඩි හතරක්. කොච්චර අරමුණු ආවත් එයාටත් හම්බෙන්නේ තමන්ට අර පාට කණ්ණාඩියේ පාටින් තමයි ලෝකෙ පේන්නේ. ඒ වගේම අරහත්ත්වයටපත් වෙනවා කියලා කියන්නේ නැතිනම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ මේ කණ්ණාඩියේ ගලවන දාන අවස්ථාව. තියෙන ස්වභාවය පේනවා. හැබැයි තියෙන ස්වභාවය පේනකොට එයාට අර ඇති බවට හම්බෙන අවිද්‍යාව සහ භව තණ්හාව කියන දේ පවතින විදිහක් නෑ. එයා අර පාට ලෝකෙට ආස කරන්නේ. එයා දකින්න එතන තියෙන ඇත්ත ස්වභාවය මොකද්ද කියන එක. එතකොට ඔය ටික කතා කළේ හැම වෙලාවකදීම ඔය තැන් ටිකේම තැන් හතරෙම යෙදෙන කාරණාවක් තමයි මොකද්ද? අවිද්‍යාවයි භව තණ්හාවයි. ඔය භව තණ්හාව කියන එක මොකද්ද කිව්වේ? සමුදය සත්‍ය. එතකොට සමුදය සත්‍ය ගැන කතා කරනකොට අපි කිව්වා අර කතා කරපු ටික තවදුරටත් විග්‍රහ කරන්න ඕන කියලා. දුක දුක්ඛ සත්‍යද කියලා අහනකොට කිව්වා ඔව් කියලා. නමුත් සමුදය සත්‍යද කියලා අහනකොට කියනවා සමුදය කියන්නේ සමුදය සත්‍ය නෙමෙයි. සමුදය සත්‍ය හැරලා අවශේෂ සමුදයක් තියෙනවා නම් ඒ ඔක්කොම සමුදයයි. හැබැයි සමුදය සත්‍ය නෙමෙයි. සමුදය සත්‍ය අතහැරලා තවදුරටත් ලෝකේ සමුදයක් තියෙනවා නම් ඒ ඔක්කොම සමුදය. හැබැයි සමුදය සත්‍ය නෙමෙයි. සමුදය සත්‍ය කියන තැන සමුදයක් වෙනවා. සමුදය
සත්‍යයක් වෙනවා. දුක කියන තැන කිව්වද දුක්ඛ සත්‍ය දුකක් වෙනවා දුක්ඛ සත්‍යයක් වෙනවා කියලා? දුක්ඛ සත්‍ය දුක උනේ නැහැ. දුක කිව්වේ මොකද්ද? කායික දුකයි, චෛතසික දුකයි, මානසික වශයෙන් ඇති වෙන දුක. එතකොට දුක්ඛ සත්‍යයට කිව්වේ නැහැ දුක වෙනවා කියලා. දුක ඇති තැන දුක්ඛ සත්‍ය තිබුණාට දුක්ඛ සත්‍ය තියෙන තැන දුක නැහැ කිව්වා. හැබැයි සමුදයේදී ඒක වෙනස් වෙනවා. සමුදය සත්‍ය යම් තැනක තියෙනවා නම් ඒ සමුදය සත්‍යෙම සමුදයක් වෙනවා, සමුදය සත්‍යයක් වෙනවා. එතකොට සමුදය සත්‍යං සමුදයෝති, සමුදය සත්‍ය සමුදයද කියලා අහනකොට කියනවා ඔව් කියලා. සමුදය සමුදය සත්‍යද කියලා අහනකොට කියනවා සමුදය කියන එක සමුදය සත්‍යං තපෙත්තා. සමුදය සත්‍ය අතහැරලා අවශේෂ සමුදයක් තියෙනවා නම් ඒක සමුදයයි. හැබැයි න සමුදය සත්‍යං සමුදය සත්‍ය නෙමෙයි කියලා. බොහොම ගැඹුරු කාරණාවක් කිව්වේ. ඒක එදා තේරෙන්නේ නැති වෙයි කියලා තමයි උකින් පැනලා ගියේ. හොඳට හිතලා බලන්න මේ කියපු දෙක. අප තේරුම් ගන්න උත්සාහවත් වෙන්න. සමුදය සමුදය සත්‍යද කියලා අහනවා. සමුදය සමුදය සත්‍යද? සමුදය කිව්වේ මොකද්ද? තණ්හාව. තණ්හාව කිව්වා අපි මේ කෝප්පෙට ආසයි. කෝප්පෙට තියෙන ආසාවට සමුදය කිව්වා. සමුදය සත්‍ය කිව්වා මෙහෙන් ඇති මේ භව තණ්හාව කියන මට්ටමින් අපි නියෝජනය කරගත්ත නිකාන්ති තණ්හා කියන මට්ටම. එතකොට සමුදය සත්‍යං තපෙත්වා. සමුදය සත්‍ය අතහැරලා මේ නිකාන්ති තණ්හාව අතහැරලා අවශේෂෝ සමුදයෝ අනික් සමුදයක් තියෙනවා නම් මේ කෝප්පෙට තණ්හා කරන තණ්හාවක් තියෙනවා නම් ඒක සමුදය. දුක ඇති කරන සමුදයක්. හැබැයි න සමුදය සත්‍යං. සමුදය සත්‍ය නෙමෙයි කිව්වා. ඇයි සමුදය සත්‍ය නෙමෙයි කිව්වේ? කෝප්පෙම බොරුව නම් බොරුවට කරන බොරුව මත පතිත කරගත්ත තණ්හාව ඇත්ත වෙන්න පුළුවන්ද? තියෙන කෝප්පේ බොරුව නම් බොරුව මත පතිත කරපු තණ්හාව ඇත්ත වෙන්න පුළුවන්ද? ඒ තණ්හාව ඇත්ත වෙන්න බෑ. ස්කන්ධ ටික මත පතිත කරගත්ත තණ්හාවට කිව්ව සමුදය සත්‍ය කියලා. සමුදය සත්‍ය පනවන්න පුළුවන්කම තියෙනවා. එතකොට කිව්ව සමුදය කියන එක සමුදය සත්‍ය නෙමෙයි කියලා. සමුදය සත්‍යං සමුදය සත්‍ය සමුදයෝ චේව සමුදය සත්‍යංච. සමුදය සත්‍ය සමුදයක් වෙනවා. සමුදය සත්‍යංච සමුදය සත්‍යයක් වෙනවා. සමුදය සත්‍ය කිව්වේ ස්කන්ධ ටිකට ඇති තණ්හාව ඒක සමුදයක් වෙනවා. සමුදය සත්‍යයක් වෙනවා. සමුදය සත්‍යං සමුදයෝති මේ පැත්තේ ස්කන්ධ ටිකට බැස ගන්න නිකාන්ති තණ්හාව සමුදයදෝ. එතකොට මේක කිව්වේ ලොකු හේතුවක් ඇතුව. මේක කිව්වේ ඇයි මේ ලොකු හේතුවක් ඇතුව කියලා කිව්වේ? ඕගොල්ලන්ට අද දුරු කරන්න හම්බෙන සමුදය මොකද්ද කියලා හොඳට බලන්න. ওই දුරු කරන්න හම්බෙන සමුදය මේක මත පතිත වෙච්ච දේ නම් එළියේ ඇති දෙයක් මත පතිත කරගත්ත තණ්හාවක් නම් ඕගොල්ලෝ දුරු කරන්න හදන්නේ. ඒ තණ්හාව සමුදය, ඒ තණ්හාව බොරුව මත හදාගත්ත තණ්හාව. ඕගොල්ලෝ බොරුව පිරිසිඳ දකින්න ඕනේ මිසක ඕනේ අවශ්‍ය වෙන්නේ මේ තණ්හාව දුරු කරගන්න නෙමෙයි. කෙනෙක් මේ තණ්හාව දුරු කරගන්න හදනවා නම් ඒක වැරදි මාර්ගයක්. රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බාන. රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය නිවනයි. රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය නිවනයි කිව්වේ රාගය නැති කිරීම නිවන කියලා නෙමෙයි. ද්වේෂය නැති කිරීම නිවන කියලා නෙමෙයි. මෝහය නැති කිරීම නිවන කියලා නෙමෙයි. රාගය ඇති කරගන්න තැනක් හම්බෙන්නේ නැත්නම් අනුත්පාද බව නිවනයි. ද්වේෂය ඇති කරගන්න තැනක් නැති වෙනවා නම් අනුත්පාදේ නිවනයි. මෝහය ඇති කරගන්න තැනක් නැති වෙනවා නම් අනුත්පාදේ නිවනයි.
එතකොට මෙතන හැම වෙලාවකදීම තියෙනවා බොහෝම සියුම් බොහොම ලස්සන ගැඹුරු කාරණා. මේ මාර්ගය ඔයගොල්ලන්ට හොඳට පැහැදිලි කරගන්න පුළුවන් තැනක් මේ. හැම වෙලාවකදීම ඔයගොල්ලෝගේ භාවනාව ඇති කරගන්න උපද්ද ගන්න ඕනේ තැන. ඒ තමයි සමුදය දුරු කරන්නද හදන්නේ සමුදය සත්‍ය දුරු කරන්නද කියන තැන. සමුදය කියන එක සමුදය වුණාට ඒක සමුදය සත්‍ය උනේ නැහැ. ඔයගොල්ලෝ දකින්න ඕනේ සමුදය සත්‍ය පිරිසිඳ දකින්න තැන. සමුදය නෙමෙයි. ඒ කියන්නේ ඔයගොල්ලෝ අද දුරු කරගන්න ඕනේ රූපවලට ඇති තණ්හාව, ශබ්දවලට ඇති තණ්හාව, ගන්ධවලට, රසවලට, ස්පර්ශවලට ඇති තණ්හාව නෙමෙයි. ඒ තණ්හාව බොරුව මත ඇති කරගත්ත ටික. ඒක සමුදය. හැබැයි මේ සමුදය කවදාවත් සමුදය සත්‍ය වුණේ නැහැ. සමුදය සත්‍ය, සමුදය සහ සමුදය සත්‍ය කියන දෙකම නියෝජනය කළා. භව තණ්හාව කියන එක සමුදය සහ සමුදය සත්‍ය දෙකම නියෝජනය කළා. ඒක නිසා තමයි පුඤ්ඤ පාප පහිනස්ස නත්ති ජාගරතෝ භයං. පින්පව් දෙකම දුරු කරපු කෙනාට බය උපදවන්න කාරණාවක් නැහැ. පින්පව් දෙකම දුරු කරපු කෙනාට කියලා කිව්වේ මේ පහිනස්ස කිව්ව මිසක දුරු කරපු කිව්වොත් වැරදි. ප්‍රහීන වූහුට ප්‍රහීන වූහුට කියනකොට ප්‍රහීන කළහුට කිව්වේ නැහැ. ප්‍රහීන වූහුට. මාර්ගයෙන් ප්‍රහීන වෙන්න ඕන මිසක ඔයගොල්ලන්ට ප්‍රහීන කරන්න දෙයක් ඇත්තේ නැහැ. ඕක වරදවාරගෙන තමයි පින් කරන්නත් එපා, පව් කරන්නත් එපා. පින සසර යනවා, පව් සසර යනවා. දෙකම අපිව සසරටයි අරගෙන යන්නේ. ඒක නිසා පිනත් එපා, පවත් එපා කියලා කියන්නේ. ඒක කළ යුතු දෙයක් නෙවෙයි. මොකද පින කියලා ඔයගොල්ලෝ නැති කරන්න හදන්නේ මොකද්ද දැන්? ඇති දේ මත කරන කටයුත්තක් නෙමෙයි දුවේ නතර කරන්න හදන්නේ. පව කියලා නැති කරන්න හදන්නේ මොකද්ද? ඇති දේ මත ඇති කරගත්තු ධර්මතාව ටිකක් නෙමෙයි දුවේ නතර කරන්න හදන්නේ. නමුත් එතනින් අල්ලගත්තොත් මාර්ගයේ වර්ධිනවා. පුඤ්ඤ පාප පහිනස්ස කිව්වේ ප්‍රහීන වූහුට කියලා කිව්වේ ප්‍රහීන කරගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි සමුදය සත්‍ය පිරිසිදු දකින්න තැන. දුක පිරිසිදු දකින්න සමුදය සත්‍ය ප්‍රහීන වෙන විදිහට. එතකොට සමුදය සත්‍ය නියෝජනය කරන්නේ හැම වෙලාවකදීම මෙහි ස්කන්ධ ටිකට ඇති කරගන්න යම් තණ්හාවක් තියෙනවා නම්, චන්ද රාගයක් තියෙනවා නම් මේ චන්ද රාගයේ පැත්තේ. මේ චන්ද රාගයේ රූපේ පැත්තට දාලා තමයි චන්ද රාග නානත්වයක් අපි හදාගන්නේ. චන්ද රාගයේනේ උපාදානය කිව්වේ හැම වෙලාවකදීම. පුන්නමා සූත්‍රය අපි කතා කළා කලින් වැඩසටහනේදී කලින් කළා. චන්ද රාගය කිව්වා ඒක ස්කන්ධ ටිකේ ඇති උපාදානය කියලා. එතකොට ස්කන්ධ ටිකේ ඇති උපාදානය හැම වෙලාවකදීම චන්ද රාගය නියෝජනය කරලා තියෙනවා. චන්ද රාග නානත්වයක් තියෙනවද කියලා අහනකොට තියෙනවා. ඇයි ලෝකෙට චන්ද රාග නානත්වයක් තියන්න වෙනවනේ? ඇයි මේ ලෝක නානත්වයක් තියෙනකොට එයාට අවශ්‍ය වෙන්නේ වෙනස් දේවල් උපද්ද ගන්න. හැබැයි එකම තැනකින් ඇති කරගන්න දේ එයා දකින්නේ එළියෙන්. දැන් ඕගොල්ලන්ට එක සින්දුවක් ඇහුවට කැමැත්ත උපදින්නේ නැහැ. කැමැති සින්දු 10කට කැමැති 10ක් තියෙනවා. ඒක තමයි තණ්හාවේ ස්වභාවය. සමුදයේ ස්වභාවය. සමුදයේ ස්වභාවය තමයි පුද්ගලයෝ 10 දෙනෙක් තිබ්බොත් පුද්ගලයෝ 10 දෙනාට කැමැති හැබැයි කැමැති 10ක් තියෙනවා. අඩු වැඩි බවක් තියෙනවා. නානත්වයක් තියෙනවා. මේ නානත්වයයි මෙහි ඇති කරගන්න කැමැත්ත අපි දකින්නේ කොහෙන්ද? එළියේ. නමුත් එකම ස්කන්ධ ටික නෙමෙයිද නියෝජනය කළේ මෙතන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ටික නෙමෙයිද? බාහිරින් නානත්වයක් දැක්කට ස්කන්ධ ටිකෙන් පණවන්න වෙන්නේ මොකද්ද? ඒකත්වය. ස්කන්ධ ටික එකයි. ස්කන්ධ ටිකට ඇති කරගන්න තණ්හාව ගොඩක්ද එතකොට? තණ්හාව සමුදය සත්‍ය කියන තැන එකයි. එතකොට මේ චන්දරාගය කියන එක හැම වෙලාවකදීම ඇති කරගන්නේ ස්කන්ධ ටික මතයි. ස්කන්ධ ටික පුද්ගලයා වෙනකොට
චන්දරාගය කාගේ වෙලාද? පුද්ගලයාගේ වෙලා. ස්කන්ධ ටිකටයි චන්දරාගය ඇති කරගත්තේ. ස්කන්ධ ටික පුද්ගලයා වෙනකොට චන්දරාගය පුද්ගලයාගේ වෙලා. මෙහි ස්කන්ධ ටිකටයි චන්දරාගය ඇති කරගත්තේ. ඇති කරගත්ත චන්දරාගය පුද්ගලයාගේ වෙනකොට අම්මට කැමති වෙලා. ඇත්තටම කැමැත්ත ඇති කරගත්තේ ස්කන්ධ ටිකක් වෙනවා. එතකොට ඒ අපි දකින්නේ අම්මට කැමතියි කියලා. ඇත්තටම කැමති උනේ අම්මටද ස්කන්ධ ටිකටද? ස්කන්ධ ටිකට. එතකොට ඔකෙදිත් ඉතින් චන්දරාගය කියනකොට තෝල්ට ඉතින් එක එක නිරුක්ති සපේනවා සමහර වෙලාවට. චා අන්ධ කියලා කඩලා දෙකට කඩලා එක කියන චිත්තය අන්ධ කළ නිසා ඡන්දය කියනවා. අග්ග රාග කියනවා. ඉතින් එහෙම නිරුක්ති සපයන්න පුළුවන් කමක් නැත්තේ නෑ. චා අන්ධ ඡන්ද කළා අග්ග රාග කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අග්ග රාග කියනවා සැරිසරන නිසා ඒක සැරිසරම අග්‍ර කොට ඇති නිසා රාග කියනවා. චා අන්ධ චිත්තය අන්ධ කළ නිසා ඡන්ද කියනවා. චිත්තය අන්ධ කරන්නේ කොහොමද? චිත්තය අන්ධ කරලා නෙමෙයි චිත්තයට පාට ගාලා හොඳට පෙන්නලා ලස්සනට. චිත්තය අන්ධ කරා නම් ඒක හොඳයි. චිත්තය අන්ධ කරා නම් මායාවේ අන්ධ කරා වෙන්නේ. චිත්තය අන්ධ කරලා නෙමෙයි චිත්තේ ලස්සනට පාට ටිකක් ගාලා චිත්තය අම්මා විදිහට පෙන්නලා. චිත්තය අන්ධ කළා නම් හොඳයි ඇත්තටම. ඒක නිසා චන්දරාගය කියලා කියන්නේ හැම වෙලාවකදීම ඡන්දය කියලා කියන්නේ කැමැත්ත කියන එක. රාගය කියලා කියන්නේ හැම වෙලාවකදීම ඇලෙන බව. චන්දරාගය කියලා කියන්නේ කැමැත්තෙන් ඇලෙන බව. අපි කැමැත්තෙන් ඇලෙන්නේ ස්කන්ධ ටිකකට. හැබැයි අපිට පේන්නේ අපි අම්මට ඇලුනා වගේ. අම්මට කැමති අම්මට ආදරේ. දරුවට කැමති දරුවට ආදරේ. දැන් ඔය දරුවට කරන ආදරේ සම්පූර්ණම බොරු තැනක තිබුණ දේ. බොරුවක්. දරුවා කියන එක දරුවට කැමතියි කියන එක බොරුවක් කියලා කිව්වේ දරුවට කැමතියි කියලා අපි හිතෙන් උපද්දපු දරුවට නෙමෙයිද කැමති උනේ. පුංචි කාලේ ඉඳලා අපි හදා වඩා ගන්න මගේ කියලා හිතන මේ දරුවට මම කැමතියි. එතකොට ඔය කැමැත්ත මේ මගේ කියලා දන්න කම නිසා මේ පුංචි ළමයෙක් කියලා අපි ඇසුරු කරපු ආශ්‍රව ටිකේ පුරුද්ද නිසාත් නෙමෙයිද ඔය ළමයා අපිට ගොඩක් වටින්නේ. ඒ ළමයා ගොඩක් වටින්නේ ඒක නිසා අපිට. ඔය ටික නැත්තම් අපි යන්නේ නැහැ එතෙන්ට විතරක්. ලෝකෙ කොච්චර ළමයි අද කන්න නැතුව දුක් වෙනවද? ඒ වුණාට ඕගොල්ලෝගේ ළමයාට අද කන්න නැහැ කියලා ඕගොල්ලෝ දන්නවනම් ඕගොල්ලෝ දැන් මෙතන බන අහහා ඉන්නේ. ටග්ගාල ගෙදර දුවනවා. එතකොට ඇයි චන්දරාගය හැම වෙලාවකදීම මෙහි ඇති ස්කන්ධ ටික රූපවත් කොට දකින්නේ. හැබැයි ඔය ළමයා මෙහි ඇති කරගන්න ධර්මතා ටික. ඒක වර්ධවා ගන්න එපා. මේ කතා කරන්නේ ඵලයේ ලක්ෂණ. ඒකල ඕගොල්ලෝ යන්නේ නැහැ ළමයාට කැම ටිකක් දෙන්න යන්නේ නැහැ කියලා නෙමෙයි මේ කියන්නේ. සරියුත්තරුන් වහන්සේ පිණ්ඩපාතේ වඩනකොට මට මතක සංකිච්ඡ සාමණේරයෝගේ කියනවා ස්වාමීනි එනකොට ලූල් සුප් ටිකක් හම්බුණා කියනවා. අවුරුදු 7 දී සාමණේරයන් වහන්සේ කියනවා එනකොට ලූල් සුප් ටිකක් හම්බුණා ගිහින් කියලා. රස තෘෂ්ණාව හොඳ නැහැ. ඕක ඇසුරු කරන්න හොඳ දෙයක් නෙමෙයි කියලා සරියුත්තරුන් වහන්සේ පිණ්ඩපාතේ වැඩි නෑ. හා ගේන්නම් කියලා පිණ්ඩපාතේ වැඩි. හම්බුණාට පස්සේ අරගෙන වැඩියා. ආපහු වඩිනකොට දාන වෙලාව කිට්ටුයි ඒ වගේම සක්‍රය ඇවිල්ලා එතන පරිසරයේ සම්පූර්ණම නිහඬ කළා අර සාමණේරයන් වහන්සේගේ භාවනාවට පහසු වෙන පරිදි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බලනවා දැන් සරියුත් හාමුදුරුවෝ ඇවිල්ලා කතා කළොත් අර යන මානසිකාරයට බාධාවක් වෙනවා අරිහත්ත්වයටපත් වෙන්න වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේත් වඩිනවා එතෙන්ට. වැඩලා සරියුත්තරුන් වහන්සේ ආවම දොරටුව ළඟට වෙලා ප්‍රශ්න අහනවා සරියුත්තරුන් වහන්සේගෙන්. එතකොට ප්‍රශ්න අහනකොට ඒ ප්‍රශ්න විසර්ජනය අහලා
දැන් ඇතුලේ ඉන්න සාමණේරයන් වහන්සේට ඇහෙනවා මේ ප්‍රශ්න විසර්ජනය. ප්‍රශ්න විසර්ජනය අහගෙන ඉන්නකොට මේ භාවනාව කියන දේ ඒතනත් වැඩෙන්නේ කියලා කියන්නේ තමන්ගේ මාර්ගයේ තමන්ට ප්‍රත්‍යක්ෂ වුණේ තමන්ට නොවැටුණු තැන තමන්ට තිබුණ ප්‍රශ්නේ විසඳන්නේ. ඒ වෙලාවේ අරිහත්ත්වයටපත් වෙනවා. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ පස්සේ දේශනා කරනවා මේ කුසලයේ ලෞකික කුසලයේ තියෙන බලවත්කම කොච්චරද කියනවා නම් බුද්ධත්වයටපත් වුණ මට සත්‍යවැරදි සාමණේරයන් වහන්සේගේ සේවකයෙක් වගේ අද මෙතෙන්ට වඩින්නවා කියලා. සක්‍රයට ඇවිල්ලා අර්ධේ කරන්න උනා මට ඇවිල්ලා මේ දේත් කරන්න උනා කියලා. ඒ ලෞකික කුසලයක විපාකය. එතකොට හැම වෙලාවකදීම ඒ දේශනාව තුළ ප්‍රශ්න විසර්ජනයේ තුළ එකක් තමයි අරිහත්ත්වයටපත් වෙන්න පුළුවන්කම ලැබුණේ. ඒක වෙනම සද්දයක් වෙච්ච නිසා නෙමෙයි. ඒ ධර්ම මනසිකාරයේ පැවැත්වුව නිසා. ඒ වගේම ලෞකිකත්වයේ ඉක්මවලා තිබුණේ නැහැ. මේ රූල්ස් ටිකක් වළඳන්න ඕනේ කියපු සාමණේරයන් වහන්සේ මේ භාවනාව කළේ. එතකොට ඔයගොල්ලෝ හිතන්න එපා මේ ධර්ම දැනගත්තයි කියලා ඔයගොල්ලෝගේ ලෞකික ජීවිතය අතහැරලා දැන් ළමයා බඩගින්න ඕන දෙයක් කරගත්තායි මම මෙතන ඉන්නවා කියන මට්ටමක් එන්නේ නැහැ. එහෙම මනසක් නම් ඔයගොල්ලන්ට මේ ධර්ම වැඩක් වෙන්නේ නැහැ, අවබෝධ කරගන්නත් හම්බෙන්නේ නැහැ. එතකොට මේ කතා කරන්නේ ඔයගොල්ලෝ මේ කරන දේ මත නොඇතරේ නුවණින් කරන තැනක් පිළිබඳව. අද ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නයක් තමයි මේකට හිත තියන්න තියෙන බයක් තමයි මේ ලෝකේ එතකොට නැති වෙනවනේ. ගොඩක් දෙනෙක් මේ මාර්ගයේ වැරදි කියනත් ගෙනහැර දක්වන සාධකයක් තමයි ඔහොම කොහොමද පුද්ගලයා නැත්තම් මේ ලෝකේ ජීවත් වෙන්නේ. ඒක නිසා මේ කෙනෙක් කියන සක්කාය දිට්ඨියෙන් කොටසක් හරි තියෙනවා නිවන් දකින්නකම්. මේ සක්කාය දිට්ඨියෙන් නැත්තම් කොහොමද ජීවත් වෙන්නේ? ඒ නිසා සක්කාය දිට්ඨියෙන් කොටසක් හරි තියෙන්න වෙනවා. පොඩ්ඩක් තියෙනවා. රළු මට්ටම දුර වෙලා සක්කාය දිට්ඨියෙන් කොටසක් තියෙනවා කියලා. නමුත් මේ කතා කරන්නේ නුවණ ප්‍රඥාව ගැන මිසක වෙන දෙයක් ගැන නෙමෙයි. ඒ ප්‍රඥාව ලෝකෝත්තර සහ ලෞකික කියන දෙපැත්ත ගැනම ඇති නුවණ. ඒ නුවණ උපදවගත්ත කියලා ලෞකික ඥානය නැති වෙලා නැහැ. ආහාරයෙන් යැපෙන සත්‍යයට ආහාර ඕන බව දන්නවා. ඒක නිසා මේ කය පරිහරණය ගැන අපිට වැඩි හොඳට දන්නවා. ඒක නිසා මේ කයට අවශ්‍ය දේ දෙන්න ඕන කියන එක අපිට වැඩි හොඳට දන්නවා. දැනගෙන ඒ දේ ඒ විදිහට කරනවා. ඒ නුවණ කියන එක එයා කෙනාට විතරක් සාධාරණ දෙයක්. අනේ පිළිසිතුමා පිටිබෝනික්ෙක් මැරුණට මහා දානයක් දුන්නේ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේ දේශනා කළාද පිටිබෝනික්කට මොකටද පින් අනුමෝදන් කරන්නේ කියලා නෑ. බුදුරජාණන් වහන්සේත් පින් අනුමෝදන් කළා වැඩිය පිටිබෝනික්කට. එතකොට ඒක තමයි ලෝකෝත්තර දර්ශනීය උපදෝගත්ත කෙනාගේ තියෙන වෙනස. හැම වෙලාවකදීම ලෝකයේ දැනගෙන විෂම ලෝකයේ සමව හැසිරෙනවා. විෂම ලෝකේ විෂමව හැසිරෙන්නේ ඔය දර්ශනේ නැති කෙනා. දර්ශනයෙන් අන්තගාමී වෙන කෙනා විෂම ලෝකේ තවත් විෂමව හැසිරෙනවා. මේ ලෝකයේ විෂමව හැසිරෙනකොට රහතන් වහන්සේ විෂම ලෝකේ සමව හැසිරෙනවා. ලෝකේ ඇත්ත දැනගෙන ජීවත් වෙනවා. ඒ ලෝකේ ඇත්ත දැනගෙන කවුරුත් යන්නේ නැහැ. ඇත්ත අවබෝධ කරගත්ත කෙනා ඉන්න කෙනාට කැමතියි. සරියුත්තරුන් වහන්සේ ගියේ නැහැ ඉන්න සාමණේරයන් වහන්සේට කැමති නැහැ. දානය අරගෙන ගියේ නැහැ. නුවණින් යුක්තව දාන ටිකක් අරගෙන පින්නපාතේ ගියා. පුද්ගල භාවය ඇත්ත කරගත්ත අපිට පේනවා සරියුත් හාමුදුරුවෝ සුඛ සාමණේරයන් වහන්සේව සංකීච්ඡ සාමණේරයන් වහන්සේ මට නම මතක නැහැ හරියට. මේ ඉන්න සාමණේරයන් වහන්සේට දානය අරගෙන ගියේ. එතකොට පුද්ගල භාවය නැත්තම් කොහොමද දානය අරගෙන යන්නේ? මේ කතා කරන්නේ පුද්ගල භාවය නැහැ කියලා මේ මෙමරිය මතකේ නැති වෙලා මේ ඇති කරගත්ත මේ මානසික රෝගයක ලක්ෂණයක් නෙමෙයි. මේ තියෙන්නේ අවබෝධයක්, නුවණ, ඥාන දර්ශනයක්. සමුදය ප්‍රහාණය කරන ගැන තැන ඇති නුවණ.
සමුදය සත්‍ය කියන තැනයි නැති උනේ. සමුදය සත්‍ය කියන තැනින් සමුදය සත්‍ය ප්‍රහාණය කළා මොකෙන්ද? දර්ශනයෙන්. ඒ දර්ශනයෙන් සමුදය සත්‍ය ප්‍රහාණය කළා කියන්නේ හිතේ උපදින ධර්මතා ටික ඒ ටිකද ඇතුළත් නිරෝධයේ පැත්ත හොඳට දකිනවා. එතනින් මෙහා කෙනෙකුට පුළුවන් මෙහෙම දකින්න. ටෝච් එකකින් දකින්න පුළුවන්. හැබැයි ටෝච් එක ගැහුවාම ටෝච් එක පේන්නේ නැහැ. එහෙම නෙමෙයි. ටෝච් එක ගැහුවාම ටෝච් එක පේනවද? ටෝච් එක ගැහුවාම ටෝච් එක පේන්නේ. ටෝච් එක ගැහුවාම ටෝච් එක පේන්නේ නැත්තේ හැම වෙලාවකදීම එළිය ඉස්සරහට විතරයි. පිටිපස්සට නැහැ. Taman යන්නේ කලවරේ ඉස්සරහ එළියයි. හැම වෙලාවකදීම ලෞකික ප්‍රතිපදාවක් තුළ තණ්හාව දුරු කරගන්න හදනකොට තියෙන ලක්ෂණය ඒක තමයි. Taman යන්නේ කලවරේ ඉස්සරහ එළිය පේනවා. ඉස්සරහ තියෙන එළියට යනවා. හැබැයි හැමදාම Taman ගිහිල්ලා තියෙන්නේ කලවරේ. ඒ වගේ ඉස්සරහ Tamanට ඉස්සරහ තණ්හාව පේනවා. Tamanගෙන් තොර වෙච්ච ස්කන්ධ ටිකෙන් තොර වුණ තණ්හාව එළියේ පේනවා. එළියේ පේන තණ්හාව එළියේ පේන රාගය, ද්වේෂය, මෝහය නැති කරගන්න උත්සාහවත් වෙනවා. එතකොට රාගය, ද්වේෂය, මෝහය නැති කරගන්න උත්සාහවත් වෙනකොට එයා හැමදාම රාග, ද්වේෂ, මෝහ තුන නැති කරයි මිසක පුද්ගල බව දුරු කරන්නේ නැහැ. හැබැයි එයා නොදකින දේ ඔය රාග, ද්වේෂ, මෝහ තුන දුරු කරගන්න අවශ්‍ය උනේ මේ පුද්ගලයාට කියලා. ඒක නිසා ඒකත් ප්‍රඥාවක්. හැබැයි ඒ ප්‍රඥාව තමන්ව නොපෙන්නන ප්‍රඥාවක්. ඒක සමුදය දුරු කරගන්න හදන දෙයක්. බොරුව මත පිහිටපු බොරුව මත පනවපු දෙයක් ඒක. මොකද්ද මේ බොරුව? සමුදය කියපු බොරුව. මොකද්ද සමුදය මත ඇති බොරුව? අපේ මට්ටමින් දැන් තේරුණාද සමුදය කියන තැන? වස්තුවට තණ්හාවයි. සතර මහා ධාතුවේ ගෙවල්, දොරවල්, යාන, වාහන, මිනිස්සු මේ අයට තණ්හාවයි. මේකට කිව්වා සමුදය කියලා. එතකොට ඔය තණ්හාව හැම වෙලාවකදීම තියෙන දෙයද නැති දෙයද? ලෝකේ අපි නොදන්නා දෙයටද දන්න දෙයටද ඔය තණ්හා කරන්නේ? දන්න දෙයට තණ්හා කරන්නේ. එතකොට ඔය දන්නකම තිබුණේ කොහෙද? තම තමන්ගේ මනස තුල උපද්දපු දන්න දේ. ඔගොල්ලෝ නොදන්න චංචං එකකට කවදාවත් තණ්හා කරන්නේ නැහැ. ඇයි? ඔගොල්ලෝ එකේ මොන සැපේද එන්නේ කියලාවත් නොදන්නාකොට සැපේ නිමිති නොබැඳ නිසා ඔගොල්ලොන්ට චංචං එකකට කවදාවත් තණ්හා කරන්නේ. ඇයි? ඔගොල්ලෝ ඒක දන්නේ නැති නිසා. ඔගොල්ලෝ තණ්හා කරන දෙයක් මතක් කරගෙන බලන්න. ඔගොල්ලෝ දරුවා කියනකොටම ඔගොල්ලන්ට උපදින්නේ එළියේ ඉන්න දරුවට ආදරේ. දැන් ඇයි දරුවට ආදරේ? දරුවා කියලා මතක් වෙනකොටම ඔයගොල්ලන්ට මතක් වෙන්නේ සතර මහා ධාතු පැත්තෙන් රූප සටහනක් නෙමෙයිද? රූප සටහනක්. ඒ වර්ණ සටහන ඉතුරු නැතුව නිරුද්ධ වුණ දෙ නෙමෙයිද? ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ගියපු. ඇති බවට සම්පූර්ණව මනසින් උපද්දන ගෙනල්ලා දෙන. ඒ දෙයට ඔයගොල්ලෝ සම්පූර්ණම තණ්හා කරනවා. ඔය තණ්හා කරන්නේ සම්පූර්ණම නැති වෙලා ගියපු තැනක නැති ධර්මතාවයකට. ඔය තණ්හාව පතිත කරලා තියෙන්නේ සම්පූර්ණම නැති දෙයකට. ඒ කාරණාව තේරෙනවා. නැති දෙයකට කියලා කිව්වේ දැන් ගියපු තප්පරේ ගියානේ. ඒ තප්පරේ නෙමෙයි මේ මොහොතේ තියෙන්නේ. ඒකට දැන් ඕගොල්ලෝ දරුවට තණ්හායි කියලා තණ්හා කරන්නේ ඕගොල්ලෝ හිතේ හිතන් ඉන්න දරුකමට දරුවෙකුට නෙමෙයිද? හිතේ හිතන් ඉන්න දරුකමකට හිතේ තියෙන සංඛාර නිමිති ගොඩකට තණ්හාව මිසක ඕගොල්ලෝ ඇත්තටම එළියේ ඉන්න දරුවට තණ්හා කරේ නැහැ කවදාවත්. එළියේ ඉන්න දරුවා කියලා හිතාගත්තට කරන්න දෙයක් නැහැ. ඒක වෙනම දෙයක්. නමුත් ඔයගොල්ලෝ ඇත්තටම තණ්හා කළේ එළියේ ඉන්නවයි කියලා හිතාගත්ත. නමුත් මෙහි හදාගත්ත එළියේ ඉන්නවා කියලා හිතාගත්ත මෙහි උපද්දගත්ත දරුවට. ඒ දරුවා ඔයගොල්ලෝ දන්න දරුවා. ඔය දන්න ඔයගොල්ලෝ ඇසුරු කළ ඊයේත් හිටපු පෙරේදත් හිටපු ඊට කලින් දවසේ ඉඳලා ඔයගොල්ලොත් එක්ක හොඳට හිටපු ඒ දරුවා. නම දන්න, පාට දන්න, රූපේ දන්න ඒ දරුවා. හැසිරීම දන්න ඔයගොල්ලෝ ආදරය කරන දරුවා. ඔය ටික ඔක්කොම දන්නේ කවුද?
ඔය ටික ඔක්කොම දන්නේ තමයි. ඇහැට පෙනුනද ඊයේ හිටපු එක? ඊයේ හිටපු එක මේ මොහොතේ ඇහැට ගැටෙන්නේ මේ මොහොතේ වර්ණ සටහනක් ආලෝකයක් නිමිත්තක් නම් ඇහැට පේන්නේ පාට ටික නෑ. ඊයේ හිටපු බව අපිට ඇහැට වැටුන්නේ නෑනේ. ඇඟට දැනුණද? මේ රූප ආයතන එකකටවත් දැනුණද? එකකටවත් දැනුන්නේ නෑ ඊයේ හිටපු බව. එහෙනම් ඊයේ හිටපු දරුවා ගෙනල්ලා දුන්නේ කොහෙන්ද? සම්පූර්ණ අපේ මනසට. මනසෙන් ඊයේ ඉඳපු දරුවා තාමත් ඉන්නවා. ඒ දරුවටයි අපි තණ්හා කරන්නේ. හැබැයි ඔය ඊයේ ඉඳපු දරුවා හදන මොහොත වෙනකොට ඒ ආයතනෙන් ආපු ටික ඉතුරු නැතුවම නැති වෙලා ගිහිලි ඉවරයි. එතකොට ඔයගොල්ලෝ මනසින් උපද්දගත්ත හිතේ දරුවට තමයි හැමදම තණ්හා කරන්නේ. හිතේ දරුවට තණ්හා කරනකොට මේ ස්කන්ධ ටික මතයි ඔයගොල්ලෝ මේ එළියේ හිටපු දරු සංඥාව නැමැති පාට ටික ගන්න. හිතේ ඇති සංඥාව මත. එතකොට හැම වෙලාවකදීම මෙහි ඇති කරගත්ත ධර්මතාව ටික ඔයගොල්ලෝ එළියේ කියලා දකින්නේ. දැන් එළියේ ඉන්න දරුවට තණ්හාව නැති කරගන්න ඕගොල්ලෝ මොන යම් ක්‍රමයක් කරයිද මේ ලෝකේ? මොන යම් මානසිකාරයක් කරයිද ඕගොල්ලෝ? ඒ හැම දෙයක්ම තණ්හාව නැති කරගන්න කරපු දෙයක්. සමුදය දුරු කරගන්න කරපු දෙයක්. හොඳට දකින්න ඒ සමුදය බොරුව මත තිබ්බ දෙයක්. ඒ සමුදය බොරුව මත කියලා කිව්වේ ඒ සමුදය දරුවට කරපු තණ්හාව. දරුවා වැරදි නම් දරුවට කරපු තණ්හාව ඇත්ත වෙයිද ලෝකේ? දරුවට කරපු තණ්හාව ඇත්ත වෙන්නේ. දරුවා වැරදි නම් දරුවට කරපු තණ්හාව ඇත්ත වෙන්නේ කොහොමද? කම්පැනියම හොර කම්පැනියක් වුණොත් එහෙම කම්පැනියට ආයෝජනය කරපු මුදල හොර නොවි තියන්නේ කොහොමද? ඒකත් හොර තමයි. හැම වෙලාවකදීම දරුව කියන එක වැරදි තැන නම් අහෝනේ අපි ඒකට කරපු ආයෝජනය උපචේ කරගත්ත රැස් කරගත්ත මේ තණ්හාවත් හැම වෙලාවකදීම වැරදි. ඒ වැරදි දේ හරි දෙයක් කියලා කවදාවත් කියන්නේ නැහැ. ඕගොල්ලෝ මාර්ගයේ වඩන්නේ හැම වෙලාවකදීම වැරදි දේ හරි දේ කරගෙන. මාර්ගයේ වඩන්නේ වැරදි දේ හරි දේ කරගෙන. තණ්හාව නැති කරගන්න උත්සාහවත් වෙන්නේ. ඒ තණ්හාව නැති කරගන්න තමයි ඔයගොල්ලෝ භාවනා කරන්නේ. ඒ තණ්හාව නැති කරගන්න තමයි ඔයගොල්ලෝ උත්සාහවත් වෙන්නේ. ඒ උත්සාහය කවදාවත් ලෝකෝත්තර අර්ථයක් සිද්ධ කරන්නේ නැහැ. ඒ තණ්හාව දුරු කරගන්න හදන එක කවදාවත් ඔයගොල්ලන්ට ලෝකෝත්තර අර්ථයක් සිද්ධ කරන්නේ නැහැ. ලෝකයා කරන්නේ ඕක. ඕක දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ නමක් ඕනේ නැහැ. ආලාර කාලාම උද්දකරම් පුත්තකලෙත් ඕක. ඒගොල්ලෝ තණ්හාව දුරු කරලා රාග සංඥාවක්වත් උපදින්නේ නැති තැනට ඒගොල්ලෝ මග වැඩුවා. අසිත කාල දේවල තාපසතුමා නේව සංඥා නා සංඥා තලයටපත් වෙලා මේ සංඥා නිරෝධයක් කරන්න පුළුවන් තැනකට යනකම් ගියා. එතකොට එහෙම ගියා කියලා මිදුනද? මිදුනේ නෑ. ඒ ඔක්කොම නැති කලේ තණ්හාව සමුදේ නැති කලේ. සමුදේ නැති කළා කියලා හරියන්නේ නෑ. මොකද සමුදේ කියපු තැන නැති වෙන්න තිබුණේ සමුදේ සත්‍ය නෙමෙයි. ගහ කියලා කපපු තැන තිබුණේ මුල නෙමෙයි. යථාපි අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූපති. එවං තණ්හා අනුසේ අනුහතේ නිබ්බත්ති දුක්ඛ විදප්පුනප්පුනා. මේ තණ්හාවෙන් හදපු මේ ගහ කපලා අයින් කරා කියලා ඔගොල්ලෝ කැපුවේ මුල නෙමෙයි. ඒ වගේ මේ සමුදේ සත්‍ය කියන තැන නම් සිදෙන්නේ නැත්තම් ඒ දුක නැමැති ගහ නැවත නැවතත් දල්ලා. ඔගොල්ලෝ ඒ ගහ මුලින් කැපුවා කියලා හරියන්නේ මේ තණ්හා අනුසේ නැමැති යටට බහැපු මුලයි නැති වෙන්න ඕනේ තැන. ඔගොල්ලෝ ගහ නැති කළත් ගහ කැපුවේ නැතත් කමක් නැහැ. අර මුල ගලවන්න පුළුවන් නම් ඔගොල්ලෝ නැති කලේ මොකද්ද? ඔගොල්ලෝ නැති කලේ මුළු ගහමයි. ඒක නිසා ඔයගොල්ලෝ ගහ කපන්න යන්න එපා. මුල ගලවන්න යන්න. හැබැයි ගහ කපන එක හරි ලේසියි. ගහ කපන එක කම්මැලි මිනිස්සුන්ට හරි ලේසිම වැඩේ.
පේන්න තියෙනවා. පොරවක් ගත්ත කැපුවා. අහු වෙනවා අතට පයට. හොඳට අතට පයට අහු වෙනවා. හැබැයි කම්මැලි මිනිස්සුන්ට ලේසි වුණා කියලා ආර්යෝ ඒක වර්ණනා කරන්නේ. කම්මැලි වෙන්න එපා. මුල ගලවන්න. සමහර විට කෙනෙක් මුල ගලවන්න යනකොට එයා මුල ගලවන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි මේ ගහත් එක්ක මෙයාට ගලවන්න අමාරු වෙනකොට ගහ කපලා මුල ගලවනවා. හැබැයි එයා කලින්ම දැක්ක මම ගහ කපන්නේ මුල ගලවන්න ඕන නිසා. එයා ගහ කැපුවේ මුල ගලවන්න මිසක මුල ගැලුවේ ගහ කපන්නේ. එයා ගහ කපන්න ඕන නිසා නෙමෙයි ගහ කැපුවේ. හොඳට ඒක මතක තියාගන්න ඕන දෙයක්. ගහ කැපුවේ ගහ කපන්න ඕන නිසා නෙමෙයි. ගහ කැපුවේ මුල ගලවන්න ඕන නිසායි. ඒ වගේ ලෝකේ ධ්‍යාන මාර්ග ඕන තරම් තියෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම බුදුරජාණන් වහන්සේ පැනෙව්වේ මේ මුල ගලවන්න. ඔගොල්ලෝ මුල ගලවන එකයි කරන්න තියෙන දේ. හිතන්න එපා ගහ කපන එකයි කරන්න ඕන දේ කියලා. ගහ කපන එක කපලා හරියන්නේ ආපහු දළු දානවා එක. ඒක නිසා මුල ගලවන්න ගහ කැපුවට කමක් නැහැ. ගහ කපලා ඉවර වෙලා ඊට පස්සේ මුල ගලවන්න. හැබැයි ඔයගොල්ලෝ දර්ශනයෙන් දැක්කා මම ගහ කපන්නේ මුල ගලවන්න පහසු වෙන්න කියලා. ඒකෙන් කියන්නේ නෑ ලෝකේ ඉන්න ඔක්කොම ගහ කපලමයි මුල ගලවන්න ඕනේ කියලා. ගහ කපන්න නැතුවත් මුල ගලවන්න පුළුවන්. දන්න දක්ෂ කෙනෙකුට පුළුවන් ගහ කපන්න නැතුව මුල ගලවන්න. එයාට පුළුවන් මොනව කරන්නද? එයාට ටිකක් සමහර වෙලාවට පහසුත් වෙයි. ඒ ගහේ බලය යෙදෙන අනිත් පැත්තට. ඒ වගේ හැම වෙලාවකදීම ප්‍රඥාව වඩන කෙනාට ප්‍රඥාව විතරක් මූලික කරගෙන ඕනේ නම් යන්න පුළුවන්කම තියෙනවා. දර්ශනීය මූලික කරගෙන ප්‍රඥාව මූලික කරගෙන යාට යන්න පුළුවන්කම තියෙනවා. එයාට ධ්‍යාන ඉපදවිය යුතු කියලා එකක් ඇත්තේ නැහැ. අනිවාර්යයෙන්ම. මොකද සමාජගත වෙන මතයක් තමයි ධ්‍යානෙ තමයි නිවනට මඟ කියලා. නෑ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවනට මඟ ධ්‍යානෙ නෙමෙයි. අය මේව අරියෝ අට්ටාංගිකව මඟෝ කිව්ව නිසා අය මේව ඥාන මඟෝ කිව්වේ නෑ. මේ එකම මඟයි කියලා අය මේව ඥාන මඟෝ කිව්වේ නෑ. අය මේව අරියෝ අට්ටාංගිකව මඟෝ. අරියෝ අට්ටාංගිකව මඟෝ කියන එකෙන් සම්මා සමාධිය කියන තැන හැම වෙලාවකදීම පෙරුණට පස්සේ නිවන් දකින්නේ අනිවාර්යයෙන්ම කියලා එකක් ඇත්තේ නැහැ. සම්මා දිට්ඨිය පෙරුණට පස්සේ අනිත් අංග ටික යාට පිළිලා තියෙනවා. ඒකයි මේ ශාස්ත්‍රයේ න්‍යායය. චත්තාරීසක සූත්‍රය ඕන කෙනෙක් පරිශීලනය කරන්න. චත්තාරීසක සූත්‍රයේදී හැම වෙලාවකදීම පෙන්නන දේ හොඳටම පෙන්නන දේ. මහණෙනි නුඹලට මම සම්මා සමාධිය සපරිවාර කොට මනවින් පනවනවා මනවින් දේශනා කරනවා සම්මා සමාධිය. සම්මා සමාධියයි දේශනා කළේ. හැබැයි පෙන්නුවේ සම්මා දිට්ඨිය, සම්මා වායාම, සම්මා සතිය. ඔය අංග තුන සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සතිය. සම්මා දිට්ඨිය පුබ්බංගමා හෝති පෙරටුව යනවා. දර්ශනීය දිට්ඨිය පෙරටුව යනවා. අනිත් ටික පරික්ඛාරයි උපකාරක ධර්මතා ටික වෙනවා. ඒකට සම්මා සමාධියට උපකාර වුණේ දිට්ඨිය නෙමෙයිද? දිට්ඨිය. ඔය දර්ශනය වැරදුනොත් මොකද වෙන්නේ? අර මාර්ගයේම මිච්ඡා වෙනවා. ඒක නිසා ඕගොල්ලන්ට දර්ශනය හරියන්න ඕනේ. දර්ශනය හරියන්න නම් ඕගොල්ලන්ට දර්ශනයේ තියෙන්න ඕනේ මුල ගලවන එක ගැන. දර්ශනයේ තියෙන්න ඕනේ මුල ගලවන එක ගැන. දර්ශනයේ තියෙන්න ඕනේ මුල ගලවන එක තිබුණොත් තමයි ඕගොල්ලන්ට පිටිපස්සේ රෝද දෙක කොහෙන් ආවත් ඕගොල්ලන්ට ඕන තැනට යන්නේ. මම කලින් කිව්වා ත්‍රිවිල් එකේ නිවන් දකින්න යන කියලා. ඉස්සරහ රෝදේ සම්මා දිට්ඨිය, පිටිපස්සේ රෝද දෙක වායාම සහ සතිය. එතකොට පිටිපස්සේ රෝද දෙක එන්නේ ඉස්සරහ රෝදේ කෙලින්ද වෙනමද? වෙනම එන්නේ. හැබැයි ඉස්සරහ රෝදේ හැරවෙන පැත්තට ගිහිල්ලා නැද්ද?
මේක ඉස්සරහ රෝදි කෙලින්ම આવොත් එහෙම ත්‍රිවිල් එකක් වෙන්නේ නැහැ මේක. පෙරලෙනවා. යන්න බෑ. ඒ වගේ මේ වායාම සති දෙක හැම වෙලාවකදීම ඕගොල්ලන්ට මේ මාර්ගයේ උපදිනකොට වෙන වෙන අර්ථත් ඕගොල්ලන්ට සම්පාදනය කරනවා. හැබැයි මේ දිට්ඨිය ඇති කෙනාටයි හරි තැනට ඒක යොදන්නේ. ඒ කියන්නේ අපි සබ්බාසව සූත්‍රය කතා කළානේ. සබ්බාසව සූත්‍රයේ අපි දෙආකාරයකට බෙද බෙද කතා කළා. ඒ හැම දෙයකටම අපිට ඕනේ වුණා වායාම සහ සතිය දෙක. ඒ වායාම සහ සති දෙක අපිට උපකාර වුණේ අපේ දර්ශනය අනුව නෙමෙයිද බලන්න එක වෙනස් වුණේ. දර්ශනය අනුවයි වෙනස් වුණේ හැම වෙලාවකදීම. ඒකින්ද ඕගොල්ලෝගේ දර්ශනය තියාගත්තොත් මේ සමුදේ සත්‍ය කියපු තැනට. සමුදේ සත්‍ය කියන තැනට ඕගොල්ලන්ට වායාම සති දෙක මේ සත්‍ය කෙලින් නාවත් ඕගොල්ලන්ට උපකාර කරන්නේ සත්‍ය ඇති කරන තැනට. ඒක නිසා තමයි සතර සතිපට්ඨානයේදී කායානුපස්සනාව පෙන්වුවත් ඕගොල්ලන්ට අන්තිමේටම පෙන්වන්නේ මොකද්ද? සමුදේ ධම්මානුපස්සීවා, වය ධම්මානුපස්සීවා, සමුදේ වය ධම්මානුපස්සීවා. දැන් මොකේද සමුදේ මොකේද වය? උදේ වය දකින්න කියන්නේ මොකේද? ස්කන්ධ ටික හටගත්ත තැන ස්කන්ධ ටික නැති වෙන තැන නෙමෙයි උදේ වය දකින්න කියන උදේව විඥාණයට පෙන්වන්නේ. එයාට කය උපකාර කරගත්තට පෙන්වලා තියෙන්නේ කොහෙටද? උදේව වෙනුවනකට. ස්කන්ධ ටිකේ උදේ වය දකින්න තැනට එයාට මඟ පෙන්වලා තියෙන්නේ. එතකොට ඒ මඟ පෙන්වන්නේ එයා උපකාර කරගත්තේ මොකද්ද මාර්ගය බලන්න. කයේ කය අනුව බැලුවේ ආනාපාන සතිය වැඩුවේ. හැබැයි වඩපු ආනාපාන සතිය එයාට පෙන්වුවේ අන්තිමේටම ගෙනල්ලා උද්‍යව්‍ය දකින්න නුවණ. ඒකයි කිව්වේ ත්‍රිවිල් එකේ පිටිපස්සේ රෝද දෙක අර පාරෙම නොෙන්න පුළුවන්. හැබැයි ඔගොල්ලෝ අන්තිමේටම ගෙනහිල්ලා තියෙන්නේ ඉස්සරහ රෝදේ යන තැනට. ඒක නිසා හැම වෙලාවකදීම ලෝකේ වැදගත්ම දේ ඔයගොල්ලන්ට දැන් තේරෙන්න ඕනේ දර්ශනය කියන තැන. දසනා පහතබ්බා මුලට පෙන්වන්නේ ඒකයි. ඔයගොල්ලන්ට ওই දර්ශනය කියන තැන මේ හම්බුන් නැති වුණොත් සමුදේ සත්‍ය. දර්ශනය කියන තැනට ඔයගොල්ලන්ට මේ සමුදේ සත්‍ය හසුුනේ නැති වුණොත් ඔයගොල්ලෝ සමුදේ සත්‍යයි සමුදයයි දෙක පටල ගත්තොත් ඔයගොල්ලන්ට මාර්ගයේ වරද්ද ගන්නවා. ඒක නයි කතා කරන්න දෙයක් නෑ. සමුදේ සහ සමුදේ සත්‍ය බෙදා ගන්න බෑ නම් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් මාර්ගය රැඳ ගන්නවා. බුරුල කිරි පිරුණු අලුත පැටවෙක් දාපු දෙනක් ළඟට ගිහිල්ලා කෙනෙක් මට කිරි ඕනේ කියලා අගෙන් කිරි දෙවුවොත් කිරි ගන්න පුළුවන්ද? බෑ. එතන කිරි ගන්න නුසුදුසු තැනක් නිසා. ඒ වගේ මේ ලෝකෙ කෙනෙක් කොච්චර උත්සාහවත් වුණත් නිවන් දකින්න කියලා. එයා නිවන උදා කරගන්න එයා උත්සාහවත් වෙන්නේ ඔය සමුදේ දුරු කරන්න නම්. එයාට කවදාවත් නිවන උපදින්නේ නැහැ. හේතුව සමුදේ දුරු කිරීම එයාට කවදාවත් සමුදේ සත්‍ය දුරු කරලා නැහැ. සමුදයයි සමුදේ සත්‍යයි කියන තැන හැම වෙලාවකදීම සමුදේ සත්‍යයත් සමුදයක් කිව්ව මිසක සමුදේ සියලු සමුදේ සත්‍ය උනේ නැහැ. බොරුව මත පතිත කරගත්ත තණ්හාව නැති කරගන්න උත්සාහවත් වුණා කියලා ඔයගොල්ලෝ බොරුව නැති උනේ නැහැ. ඔයගොල්ලෝ බොරුව නැති කළොත් බොරුවත් බොරුවට කරපු තණ්හාවත් කියන දෙකටම උපදින්න පිහිටන්න තැනක් නැති වෙයි. ඒක නිසා ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ තණ්හාව නැති කරන එක විතරක් නෙමෙයි. තණ්හාවට පිහිටා සිටින තැන නැති කරන එකයි කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි බිත්තියක පෑල දිගෙන් නගින හිරු මේ කවුළුවෙන් පෙර දිගෙන් එන හිරු එළිය වැටෙනකොට කොහෙද පිහිටා සිටින්නේ? බස්නාහිර බිත්තිය. බස්නාහිර බිත්තිය නැත්තම් පොළවේ. පොළව නැත්තම් පිහිටන්න තැනක් නැහැ. පිහිටා සිටින තැනක් නැති වුණොත් ඒ එළිය පිහිටා සිටින තැනක් නැහැ. වහලේ හිල්ලලා කියලා ඔයගොල්ලන්ට දකින්න පුළුවන් බීම බලාගෙන ඉන්නකොට. ඇයි ඒ එළිය පිහිටන්න පුළුවන් එතන. ඒ එළිය පිහිටන්න නැති වුණොත් ඔයගොල්ලන්ට වහලේ හිල්ලලා කියන එක බීම බලාගෙන ඉන්න ඔයගොල්ලන්ට කවදාවත් දකින්න බෑ.
එතකොට හැම වෙලාවකදීම ඔය තණ්හාව පිහිටන තැන නැති කළොත් ඕගොල්ලන්ට පුළුවන් සමුදය සත්‍ය කියන තැනින් තමයි හැම වෙලාවකදීම දුරු කරගන්න ඕනේ තැන. ඕගොල්ලෝ සමුදය විතරක් බොරුව මත ඇති කරගත්ත දේ දුරු කරන්න හැදුවා. ඒක හරියන්නේ නැහැ. එතකොට සමුදය සත්‍ය කියන තැන දැන් ගලපන්න අපි මුලින් කතා කරපු රූප අරූප භූමි ටිකට. ධ්‍යාන උපදව ගන්නකොට ඕගොල්ලන්ට ධ්‍යාන උපදව ගන්න තමන්ම හම්බ වෙනවා. ධ්‍යාන උපදව ගන්න තමන්ම හම්බ වෙනවා. ඒ තමන්ව නියෝජනය කරන්නේ නාම ධර්මතා ටිකෙන්. හැම වෙලාවකදීම නාම ධර්මතා ටිකෙන්. ඇත්තටම ධ්‍යාන උපදව ගන්න කෙනෙක් හිටියොත් ඒක ප්‍රශ්නයක් එතන. ඒ ඉතින් එයාගේ අවිද්‍යාවම ධ්‍යාන උපදව ගන්න කෙනා හදපු එක කරේ එච්චරයි අවිද්‍යාවෙන් කළේ. ධ්‍යාන උපදව ගන්න කෙනා ඉඳලා නම් ධ්‍යානයට සමවදින්නත් ඉඳලා නම් එයාට ධ්‍යානෙත් ඇත්ත වෙලා සමවදින්නත් ඇත්ත වෙලා. ඒක නිසා කවදාවත් එයාට ධ්‍යානයට සමවැදිලා මේක නැති කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ධ්‍යානය කියන තැන එයාට පිරිසිදු දකින්න වෙනවා. එයාට විදර්ශනා කරන්න හම්බෙන්නේ මේ අපිට හම්බෙන භෞතිකේ නෙමෙයි. එයාට විදර්ශනා කරන්න වෙන්නේ තමා වූ නාම ධර්මතා ටික පිරිසිදු දකින්න වෙන්නේ. ඇයි එයා රූපේ යටපත් කරලා තියෙන්නේ? සතර මහා ධාතු පැත්තේ යටපත් කරලා. එයාට නාම ධර්මතා ටික පිරිසිදු දකින්න වෙන්නේ. ඒ වගේම එයා නාම ධර්මතා ටික පිරිසිදු දකින්න විතරක් නෙමෙයි. නාම ධර්මතා ටික පිරිසිදු දකින්න වෙන්නේ නාම ධර්මතා ටික ධානයෙන්තර තමනුත් තමන්ගෙන්තර ධානයක් හම්බෙන්නේ නැති වෙන්න ඕනේ යාට. එතකොටයි එයාට රූපාවචර භූමියේ කර්මය හෝ විපාකය හෝ පවත්තන තැනගෙන කරගන්න ඇති කරගන්න අවබෝධය. එතකොට එයාට සමවදින්න ධානයක් තියෙයිද? එයාට සමවදින්න ධානයක් නැති වෙයි. එතකොට සමහර වෙලාවට මෙහෙම කිව්වම ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒකත් නෙවෙයි කියනවා. මේකත් නෙවෙයි කියනවා. අරකට නෙවෙයි කියනවා. මොකද්ද මේ කියන්නේ? ප්‍රශ්නේ ඇති වුණා නම් සාධාරණයි. ඒ සත්‍යයේ තියෙනවද නැහැ. මරණින් මත්තේ සත්‍ය නැද්ද නැහැ. එහෙනම් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැද්ද නැහැ. එහෙනම් මොකද්ද මේ කියන්නේ? ඒ කාලෙත් ඇති වුණ ප්‍රශ්නේ. මේ කතා කරන්නේ හැම වෙලාවකදීම සමුදය සත්‍ය උපදවගත්ත තැන. මේ කතා කරන්නේ හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්චති කියන දර්ශනය. ඕගොල්ලෝ ඔය එහෙනම් මොකද්ද කියලා අහන ඔය මොකද්ද කියන එක හැමදාම ඕගොල්ලොන්ට ඇත කියන අන්තය තුල හදලා දෙන දෙයක්. ඒ ඇත කියලා අල්ලගන්න හදන දේ හැමදාම ඇත කියන අන්තෙ සිටින දේ. මේ කතා කරන්නේ ඔය ඇත කියන අන්තය අල්ලලා දෙන එක නෙමෙයි. එහෙම නැත්නම් නැත කියන අන්තය අල්ලලා දෙන එකක්. මේ කතා කරන්නේ හේතු ටික අතිකල්ලි හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙන බවට නුවණක් උපදින දේ විතර. එච්චරමයි කරන්නේ. එච්චරමයි සම්මාදිට්ඨිය අර්ථය. ඒ අර්ථය ඇති කරගත්තා නම් එයාට නිවන උපදිනවා. නචකින්චි ලෝකේ උපාදීයති. එයාට ලෝකේ කිසිවක් උපාදාන වශයෙන් ගන්න හම්බෙන්නේ නැහැ. උපාදාන කරන්න නම් යාට ඇති දේ හම් වෙන්න වෙනවා. හැම වෙලාවකදීම Nirodhe නම් එළඹ සිල්ල තියෙන මොකටද උපාදාන කරන්නේ? එතකොට සමුදය සත්‍යයයි කියන දෙක පැහැදිලිද හොඳටම? සමුදය කිව්වේ ඇති දේ මත හදාගත්ත ටිකට. ධානයෙන් තොරව තමන්ම හම්බෙනවා නම් තමන්ගෙන් තොර ධානයට හම්බෙනවා නම් ඕගොල්ලෝ ධානයේ තුල ඉන්නවා නම් ඉන්න ධානය සමුදය මිසක සමුදය සත්‍ය නෙමෙයි. ඒක සමුදය. එතකොට ඒ ටික සමුදයයි උනේ. ඔය සමුදේ ලක්ෂණය තමයි විපාකය කියන තැන සමුදයක් නෑ සමුදේ සත්‍යයක් නෑ. විපාකය කියන තැන සමුදයක් නෑ සමුදේ සත්‍යයක් නෑ. ඒක කර්මයේ හදපු ටික. එතකොට ඒ පැත්තට යන්නේ ගියොත් ගැඹුරු වැඩි වෙනවා. ඒක අතහැරලා දාන්නකෝ. එතකොට දැන් අපේ මට්ටමින් තේරුම් ගන්නකො හදේ තියෙන පාෂාණ ටික කතා කරන්න කලින් පොළවේ තියෙන පාෂාණ ටික කතා කරලා ඉන්න. මේ ජීවිතයේ ඕගොල්ලන්ට සමුදයයි සමුදේ සත්‍යයයි දකින්න දැන් මේ හම්බෙන මට්ටම තුල
ඔය තියෙනවා කියලා ඇති දේවල් වලට තණ්හා කරන ආස කරන ඕගොල්ලෝ හසු කරගන්න තණ්හාව සමුදය. ඒ තණ්හාව දුරු වීම නම් ඕගොල්ලෝ මාර්ගය හොයන්නේ මාර්ගයේ බලාපොරොත්තු වෙන ඕගොල්ලොන්ට මඟ වැරදිලා. ඕගොල්ලෝ අඟෙන් කිරිදවන්න හදන්නේ. ඒක නිසා ඕගොල්ලොන්ට උපදව ගන්න වෙන්නේ සමුදය සත්‍ය දුරු කරගන්න වෙන්නේ කොතනින්ද? ස්කන්ධ ටිකට කරගත්ත තණ්හාව. ඒකේ ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණය මොකද්ද? ඒ තණ්හාව කවදාවත් ඕගොල්ලොන්ට අල්ලන්න බෑ. ඒ තණ්හාව කවදාවත් ඕගොල්ලන්ට අල්ලන්න බෑ. ඕගොල්ලෝ අල්ලන තණ්හාව මොකද්ද? ඒ තණ්හාව ඇති දේ මත හදාගත්ත සමුදය. ගහකාරක දිට්ඨෝසී පුණගේහන්නකාහසී සබ්භාතේ පාසුකා වග්ගා ගහකුරුටන් ඉසක්කිතං ඉසක්කාරගතං චිත්තං තණ්හානං කයමිච්චය. ගේ හදන වඩුව දැක්කේ ධ්‍යාන උපදිනකොට නෙමෙයි බුද්ධත්වයට පත් වෙනකොට. එතකොට ගේ හදන වඩුව කියන තැන තිබුණේ ඔය භව තණ්හාව. ඔය තණ්හාවයි ගේ හැදුවේ. එක එක විදිහේ එක එක මාළිලිය ගෙවල් හදලා දුන්නා. ඔය ගෙවල් හදලා දුන්න ඔය වඩව දැක්කම නේද? ඒ කියන්නේ ඕගොල්ලන්ට වඩුව පේන්නේ නැහැ. ඕගොල්ලන්ට හම්බෙන්නේ වඩුව විසින් හදපු ගෙදර මිසක ඕගොල්ලන්ට කවදාවත් වඩුව හම්බෙන්නේ නැහැ. අපිට හම්බෙන්නේ ගෙවල් ටික. අපිට හම්බෙන්නේ ලස්සන ගයක් අපි පදිංචි වෙනවා. අපි බලන්නේ මේ ගේ හදපු වඩුව මොකද්ද? කවුද? ඒක පේන්නේ කවදාවත් අපිට. ඕගොල්ලෝ ගේ හදපු ගෙදර ගිහලා පදිංචි වෙනවා මිසක වඩුව ගැන දන්නේ නැහැ. අත්දැකීමක්වත් නැහැ. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රතිපදාවක් නොපැනුවේ තණ්හාව දුරු කරගන්න. ප්‍රතිපදාවේ කොහෙද පෙන්වුවේ තණ්හාව දුරු කරන්න කියලා. තණ්හාව දුරු කරන්න කියලා ප්‍රතිපදාව පෙන්වෙන්නේ නැහැ. තණ්හාව දුරු කරන්න නම් ඕගොල්ලන්ට තණ්හාව හම්බෙලා තියෙනවා. ඕගොල්ලන්ට අද හම්බෙන තණ්හාව නම් තණ්හාව ඒක තමයි බාහිර ශාසනයත් දුරු කරන්න හැදුවේ. ඔයගොල්ලන්ට අද ඔය දකින්න හදන තණ්හාව නම් දුරු කරන්න හදන තණ්හාව නම් හරිම සමුදේ දුරු කළ යුතු සමුදය බාහිර ශාසනයත් දුරු කරන්න හැදුවේ ඕකම තමයි. ඕක දුරු කරන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් කොහොමනේ නෑ. හැබැයි අපිට මේ ගේ නැමැති මේ ගේ හදන වඩුව නොපෙනෙන වඩුව. ඒ වඩුව අපිට අයින් කරන්නයි ඕනේ. දැන් තියෙන ගැටලුව වඩුව පේන්නේ නැති එක. ඒක නිසා අපිට දැන් සිද්ධ වෙනවා වඩුව දුරු කරන්න නම් මොකක් කරන්නද? ගේ හදන මොහොත දකින්න. ඔගොල්ලෝ ඔක්කොම යන්නේ හදපු ගෙදෙට්ට මිසක ගේ හදන හැටි ගැන බලන්න නෙමෙයි. ගේ හදන මොහොත ගියොත් ඔයගොල්ලන්ට වඩුව අතට අල්ල ගන්න පුළුවන්. ඒ වගේ ඕගොල්ලෝ දකින්න මේ gedara හදන තැන තියෙන ඇත්ත. ප්‍රතිපදාව පෙන්වන්නේ තණ්හාව දුරු කරගන්න දුක පිරිසිදු දකින්න. දුක පිරිසිදු දකින්න පෙන්වන්නේ සම්මා දිට්ඨිය පෙන්වන්නේ ප්‍රතිපදාව කොයි වෙලාවකවත් කිව්වේ නැහැ තණ්හාව දුරු කරන්න කියලා. සමුදය සත්‍ය දුරු කරන්න කිව්වනම් මේ ධහම සාක්ඛාත වෙන්නේ නැහැ. නොපෙනෙන දෙයක් දුරු කරන්න කියලා. නොපෙනෙන දේ කොහොමද දුරු කරන්නේ? පේන්නේ නැත්තම්. අතට අහු වෙන මිනිස්සෙක් අහු වෙන්නේ නැති කෙනෙකුට ගහන්න කියන කොහොමද ගහන්නේ? අතට අහු වෙන්නේ නැත්තම්. ඒක නිසා අපි ගහන්නෙම අතට අහු වෙන කෙනාට. ඕක වැරදි. අපි ගහන්නෙම මේ තණ්හාවට. අවශ්‍ය තැන නොපෙනෙන කෙනාව දකින්න වෙනවා. ඒ මේ සමුදේ සත්‍ය කියපු තැන අවබෝධ කරගන්න. ඒකට පෙන්වුවේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය මොකටද? දුක පිරිසිඳ දකින්නයි පෙන්වුවේ. දුක පිරිසිඳ දකින්නකොට ඔය ගේ හදන මොහොත දැක්කනම් ඕගොල්ලන්ට මොකද්ද වෙන්නේ? අර වඩුව පැනලා යනවා. වඩුව ආයේ ගේ හදන්නේ නැහැ. වඩුව අතට අහු වෙන්නේ. ඕගොල්ලන්ට අහු වෙන්නේ දුක පිරිසිඳ දකින්නකොට දුක්ඛ සත්‍ය නැමැති මේ ධර්මතාවය ඇති තැනක ඕගොල්ලෝ හදාගත්ත මේ සමුදේ සත්‍ය ඇත්ත කරගන්න යන්නේ නැහැ ඕගොල්ලෝ. සමුදේ සත්‍ය කියන තැනයි ඕගොල්ලෝ පිරිසිඳ දුක්ඛ සත්‍ය පිරිසිඳ දකින්නකොට සමුදේ සත්‍ය කියන දේ ප්‍රහාණය වෙනවා. දුරු වෙනවා. ඕගොල්ලෝ ඒක කල යුත්තක් නෙමෙයි. ඒක ඕගොල්ලන්ට වෙන දේ. ඇයි ඕගොල්ලෝ දුක පිරිසිඳ දකින්නකොට ඕගොල්ලෝ ඒ දුක පිරිසිඳ දැක්කේ හැම වෙලාවකදීම Nirodhe තුල. ඉපිද නැතුව නිරුද්ධ වුණ දේ.
ඔයගොල්ලන්ට හම්බෙන්නේ නැත්තේ මොකද්ද? ඊට පස්සේ ඔයගොල්ලන්ට හොඳට හදපු ගේ හම්බෙන්නේ. හොඳට හදපු ගේ කිව්වේ ඔය ඉන්න ගෙදර නෙමෙයි. හොඳට හදපු ගේ කියලා කිව්වේ ඔයගොල්ලන්ට මේ කාම භූමිය හම්බෙන්නේ නැහැ, රූප භූමිය හම්බෙන්නේ නැහැ, අරූප භූමිය හම්බෙන්නේ නැහැ. ඔයගොල්ලෝ නිරෝධය සාක්ෂාත් කරලා ඔයගොල්ලෝ ගෙදරක් නැති කෙනෙක් බවට පත් වෙලා. එතකොට ඒ කෙනාට අතපය නැහැ. ඉස්සරහක් පිටිපසක් නැහැ. උඩයට සරස නැහැ. ඇයි නැත්තේ? ඒ ටික පණවන්න වෙන්නේ කොහෙටද? මේ ඉන්න කෙනෙකුට. ඉන්න කෙනෙක් පණවන්න තැනක් නැත්නම් අරව කොහොමද පණවන්නේ? එතකොට ඒ තැන් පණවන්න බැරි තැනකටපත් වෙනවා. දැන් ඔන්න ඔයගොල්ලන්ට ඔය කිව්වේ ඵලයේ ලක්ෂණය. ඔක තමයි ඵලය. ඔක තමයිපත් වෙන්න ඕනේ තැන. එතකොට ඔයපත් වෙන්න ඕනේ තැන ගැන කිව්වා කියලා ඔයගොල්ලන්ට ඕක වැඩක් නෑ. ඇයි වැඩක් නැත්තේ? ඔයගොල්ලෝ හදාගන්න දැනුම විතරයි. කොයි ඔතනට යන මඟ? ඔයගොල්ලෝ කවදාවත් ඔය ටික අහලා ගෙදර යන්න එපා. ඕනම දේශනාවක් තුළ ඔයගොල්ලෝ ඔය ටික අහලා ගෙදර යනවා. ඔයගොල්ලෝ අද කරන්න තියෙන්නේ මොකද්ද කියන එකත් ඒක තුල ඉගෙනගෙන ගෙදර යන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් ඒක හරිද වැරදිද කියන එක තීරණය කරගෙන ගෙදර යන්න. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඒක හරිද වැරදිද කියන එක තීරණය කරගන්න දන්නේ නැහැ. ඒක නිසා දැන් සමුදය සත්‍ය ප්‍රහාණය කළ යුතු එක්වා එහෙනම් වැඩිපුර විස්තර කළ යුතු තැන ඊට පස්සේ මොකද්ද? මාර්ග සත්‍ය කියන තැන. මොකද්ද මාර්ග සත්‍ය කියන එක? එතකොට ඔයගොල්ලන්ට බෙදලා දක්වන්න ඕනේ මාර්ගයයි මාර්ග සත්‍යයයි. තණ්හාව දුරු කරගන්න හදන යම්තා ක්‍රම තියෙනවා නම් ඒ ඔක්කොටම කියනවා මාර්ග කියලා. ඒ වගේම මේ සමුදය සත්‍ය දුක පිරිසිඳ දකින්න හදන තැනක් තියෙනවා නම් ඒ ඔක්කොටම කියනවා මාර්ග සත්‍ය කියලා. දැන් ඕගොල්ලන්ට හැම වෙලාවකදීම අද වඩන්න පුළුවන්කම තියෙන්නේ මාර්ගය. හැබැයි මේ මාර්ගය මාර්ග සත්‍ය උපදින දෙයක් වෙන්න ඕනේ. ඒ මාර්ගය මාර්ග සත්‍ය උපදින දෙයක් වෙන්න ඕනේ. පළවෙනි පඩිය කොහෙද තියෙන්න ඕනේ? බිම ගෑවිලා තියෙන්න ඕනේ. බිම ගෑවිලා නැති වුණොත් ඒ පඩිය පඩියක් නෙමෙයි නගින්න වෙන්නේ. හැබැයි දෙවෙනි පඩිය බිම ගෑවිලා තියෙන්න බෑ. ඒක දෙවෙනි පඩිය බිම ගෑවුනොත් ඒක දෙවෙනි පඩිය වෙන්නේ නැහැ. ඒ වගේ ඕගොල්ලන්ට අද දකින්න වෙන්නේ නගින්න වෙන්නේ පළවෙනි පඩියට. ඒ කියන්නේ මේ කෙනෙක් ඉන්නවා කියන තැන ඉන්න ඕගොල්ලන්ටයි දැන් මේක පනවන්න වෙන්නේ. ඒක නිසා ඕගොල්ලන්ට පනවන්න වෙනවා දැන් මාර්ගය සහ මාර්ග සත්‍ය කියන කාරණා දෙකම. මාර්ගය සහ මාර්ග සත්‍ය. බුදුරජාණන් වහන්සේ පනවපු ප්‍රතිපදාව. මාර්ගය සහ මාර්ග සත්‍ය. සම්මා දිට්ඨිය කී විදිහකට පෙන්වනවද? දෙආකාරයි. ලෞකික සහ ලෝකෝත්තර. මේ ඔක්කොම දෙආකාරව පෙන්වගෙන ගියා. ඇයි මේ පළවෙනි පඩියක් පෙන්වන්න නැතුව කොහොමද දෙවෙනි පඩියක් පනවන්නේ? පළවෙනි පඩිය පනවලා තමයි දැන් දෙවෙනි පඩිය පනවන්න වෙන්නේ. හැබැයි හොඳට එකක් දැනගෙන හොඳට මතක තියාගෙන ඉන්න. මේ පඩි පෙළ හැදුවේ කොතෙන්ද කියලා දන්නේ නැත්නම් ඕගොල්ලන්ට වැඩක් නෑ මේ පඩි පෙළ. අර ඉනිමග හදපු එක කතාවේ අනිත් එක. ප්‍රාසාදයේ කොහෙටද කියලා දන්නේත් නැත්නම් උස දන්නේත් නැත්නම් කොහෙද තියෙන්නේ කියලා දන්නේත් නැත්නම් ඕගොල්ලෝ බඳින ඉනිමග වැඩක් නැහැ. ඒක ඵල රහිත දෙයක්. ඒක නිසා ඕගොල්ලන්ට ඉස්සෙල්ලා දැනගෙන ඉන්න වෙනවා මොකද්ද? මේ පඩි පෙළ හදන තැන වෙන. ඒක තමයි සත්‍ය ඥානය තුළ ඕගොල්ලෝ නිවන ගැන දැනගන්න එකේ වරද නැහැ කියන්නේ. ඒක අවශ්‍යයි. ඒ වගේම ඒ නුවණ තුල දැන් ඕගොල්ලන්ට අවශ්‍යයි මොකද්ද උපදව ගන්න මාර්ගය සහ මාර්ග සත්‍ය. බුදුරජාණන් වහන්සේ අන්න ඔය හේතුව නිසායි සතර සතිපට්ඨානයම දේශනා කළේ. සතිපට්ඨානයම මාර්ගාර්ථය સિદ્ધ කරනවා. සතිපට්ඨාන භාවනාව මාර්ග සත්‍යයේ අර්ථය સિદ્ધ කරනවා. දැන් සතිපට්ඨානය ඕගොල්ලන්ට හම් වෙනවා. සතර සතිපට්ඨානයේම ඇති දේ මත හිත තියලා වඩන්න.
ඇති දේ මත හිත තියන්නේ. ආනාපාන සති සූත්‍රය අපි කතා කළා. ආනාපාන සති සූත්‍රය කතා කරනකොට අපි කතා කළා ආනාපාන සති සූත්‍රයේ ආනාපානයෙන් පටන් අරගෙන හුස්ම පාරගෙන දැනුම ඇති බවෙන් පටන් අරගෙන නිරෝධය උපදව ගන්න තැන වෙනකන් කතා කළා. එතකොට ඒ තැන අපි සංඥාව අතහැරමින් ගියපු පිළිවෙල ඔයගොල්ලන්ට දකින්න හම්බෙන්නේ නැති. එහෙම නැත්නම් තව විදිහකින් කියනවා නම් ඔයගොල්ලන්ට එතනදී අපි කිව්ව ධ්‍යාන උපදව ගන්න පිළිවෙල ගැන නවවෙනිද තියෙන වැඩසටහනේදී ධ්‍යාන ගැන කියලා දෙනවා. ඒකෙන්ම ධ්‍යාන උපදව ගන්න ඕන නම් එතෙන්ට. එතකොට මේ ධ්‍යානය කියන ටිකේ ලක්ෂණය ගැන අපි එදා දල වශයෙන් කතා කළා. ඒ කතා කළේ ධ්‍යාන සමාපත්තිය නෙමෙයි ධ්‍යාන ලක්ෂණ ටික. හැබැයි ධ්‍යාන සමාපත්තිය වෙනයි. එතකොට මොකද සමවැදිලා නම් එයාට චතුත්ථ ධ්‍යානයට එහෙම සමවැදුණු කෙනාට ආස්වාස ප්‍රාස්වාසයේ ප්‍රකට වෙන්න බෑ. එතකොට මේ ධ්‍යානය සමාපත්තිය නෙමෙයි ධ්‍යානය. භූමිය වෙනස් කරගත්ත මට්ටම. ඒකයි අර කය අතහැරුණා කියලා කිව්වේ එයාට ආයේ මේ කය දරත සහිත කය හම්බෙන්නේ නැහැ. ආනාපානය සතියෙන් ඒ කියන්නේ එයා භාවනාවේ නැගී හිටියත් එයාට මේ දරත සහිත කය නෙමෙයි එයා යපෙන්නේ හැම වෙලාවකදීම. එයාගේ නුවණ එයා වෙනස් කරේ. පාට කණ්ණාඩි දෙක වෙනස් කරේ. හැබැයි එයාගේ කණ්ණාඩි දෙක ගැලවිලා වැටෙනවා මේක. ලෝකෙත් එක්ක කටයුතු කරන්න යනකොට වැඩ කරන්න යනකොට බර වැඩ කරන්න යනකොට කණ්ණාඩි දෙක ගැලවෙන්නේ නැද්ද? ගැලවෙනවා. මොකද මේ වැඩේ කණ්ණාඩි දෙකට නොසුදුසු වෙනකොට කණ්ණාඩි දෙක ගැලවෙනවා. ඒක නිසා ඔයගොල්ලන්ට ඒ කණ්ණාඩි දෙක දාගත්ත වගේම කණ්ණාඩි දෙක ගැලවෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ ධ්‍යානෙ උපදවගත්තට වැඩක් වෙන්නේ නැහැ. ඒ ධ්‍යානෙ පවත්වන්න බෑ ලෝකේ වැඩ කරනකොට. ඒ ධ්‍යානෙ නැති වෙලා යනවා. ඔයගොල්ලන්ට සිද්ධ වෙනවා ආපහු කණ්ණාඩි දෙක දාගන්න. හැබැයි මේ කණ්ණාඩි දෙක දිගටම පාවිච්චි කරන එකෙන් ඔයගොල්ලන්ට එක දෙයක් වෙනවා. ඒ තමයි ඒ විදිහෙම ඇහැක් හම්බෙනවා. හැබැයි ඇහැ තියෙනකන් ඔයගොල්ලන්ට ඒක ගැලවිලා වැටෙන්නේ. ඒ වගේ ඒ ධ්‍යාන විපාකයක් හම්බුනොත් ප්‍රතිසන්දි විපාකයක් ළඟට ගියොත් ඒක ගැලවෙන්න හේතුව නෑ. ඔයගොල්ලෝ මැරෙනකම්ම ඒක ගැලවෙන්න බෑ. එතකොට අපි ඒකේ ධ්‍යාන ටික ගැන කතා කළා. ධ්‍යාන ටික ගැන කතා කරනකොට ධ්‍යාන අංග ගැන කතා කළා. ඒ ටික ඉක්මවා ගිහිල්ලා විදර්ශනා කරන තැනට යනකම් අපි කතා කළා. ඒ ටික ඔයගොල්ලන්ට හොඳට පේන්න ඕන දෙයක් තමයි ආනාපාන සතිය වැඩලා ආනාපාන සතිය කය වූ තැන වැඩලා ආස්වාස ප්‍රාස්වාසයේ කය බවට පත් කරගෙන ඊට පස්සේ අන්තිමේටම ඒ අරඹය හදාගත්ත ප්‍රීතිසුඛයේ ජීවිතය කරගෙන ඊට පස්සේ ඒකෙන් මිදෙන තැනට යනකම් අපි කතා කළා. එතකොට දැන් ඕගොල්ලෝ මේ අරගෙන ගියේ මොන මාර්ගයේද? මේ ඇති බව තුල ආස්වාස ප්‍රාස්වාසයේ තියෙනවා කියන එක තුල ඉඳලා ඕගොල්ලෝ අරගෙන ගියේ. ඉස්සෙල්ලාම මේ කය හම්බෙලා කයේ තියෙන ආස්වාස ප්‍රාස්වාසයත් හම්බෙලා ඕගොල්ලෝ මේ අරගෙන ගියේ. ඊට පස්සේ ඉස්සෙල්ලා ඕගොල්ලෝ අතහැරියා. මේ ජෙට් එකක් උඩට යනවා වගේ දෙයක්. කෑලි කෑලි ගලවලා අන්තිමේට යනකොට චන්ද්‍රිකාවේ අවශ්‍යම දේ විතරයි යන්නේ. ඒ වගේ මේ කය ඉස්සෙල්ලා අතහැරියා. ඊට පස්සේ ආස්වාස ප්‍රාස්වාසයත් අතහැරියා. මේකට හිත තියලා ආස්වාස ප්‍රාස්වාසයට හිත තියලා කය අතහැරියා. මේ අතහැරගෙන යන පිළිවෙලකට ගියේ. හැබැයි ඔය අතහරින්නා හැම වෙලාවකදීම හිටියා. ඒකයි එතන ගැටලුව තිබුණේ. එතකොට හැම වෙලාවකදීම දැන් මට කියන්න අවශ්‍ය වෙන්නේ මේකදී දැන් ඒ මාර්ගය තුල ඕගොල්ලන්ට හැම වෙලාවකදීම මාර්ගය වෙන් කරලා තිබුණා. ඒ තමයි ඇති බවට පෙන්වපු එක තුල. අර Nirodhe පෙන්නන උදේවැය ඥානය පෙන්වනවා නම් ඒ ඥානය ඔයගොල්ලන්ට උපදව ගන්න ඕනේ සමාපත්තිය තුල නෙමෙයි, ධ්‍යානය තුල නෙමෙයි. නුවණ වෙනම උපදවගත්ත දේ. ඒ නුවණ ඔයගොල්ලන්ට ලෝකෝත්තර ආර්ථය සිද්ධ කළා නැතිනම් ඒක සමුදය සත්‍ය වෙනවා. ඒක නිසා ඔයගොල්ලන්ට දැන් ගිහිල්ලා කරන්න දෙයක් නෙ දෙන්න ඕනේ කිව්වේ. ඔයගොල්ලන්ට ඕන ආනාපාන සතියෙන් පටන් ගන්න කෙනාට ආනාපාන සතියෙන් පටන් ගන්න. ආනාපාන සතියෙන් පටන් අරගෙන එතන වඩාගෙන යන්න. එතකොට ඔයගොල්ලෝ දෙකම දැනගෙන ඉන්න වෙනවා. ආනාපාන සතියත් ඔයගොල්ලෝ දැනගෙන ඉන්න වෙනවා කොහොමද කරන්නේ හරිය විදිහට කියලා. එතකොට මේ ආනාපාන සතිය කරගෙන යනකොට ඔයගොල්ලෝ දන්නවා ඕනම තැනකින් Tamanට අවශ්‍ය තැනට ගන්න. ඒක තමයි කායානුපස්සනාවෙන් කඩලා පෙන්වන සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා කියලා.
ඊට පස්සේ චිත්තානුපස්සනාවෙන් කඩලා පෙන්නවා වේදනානුපස්සනාවෙන් කඩලා පෙන්නවා සමුදය ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව සමුදය වය ධම්ම. චිත්තානුපස්සනාවෙන් කඩලා පෙන්නවා. ඊට පස්සේ ධම්මානුපස්සනාවෙන් උත්ෙන් කරලා පෙන්නවා. දැන් ආනාපාන සතිය වඩන ඕගොල්ලන්ට ඕනම තැනකින් පුළුවන්කම ලැබෙලා තියෙන මොකද්ද? උදේවැය උපද්ද ගන්න නුවණ ඇති කරගන්න. ඇයි මුල ඉඳලම ඕගොල්ලෝ ගියේ මොන දර්ශනෙන්ද? උදේවැය දකින්න ඥානිය උපදව ගන්න. නමුත් ඕගොල්ලන්ට දැන් පේන්නේ සමුදේ සත්‍ය කියන එක ඕගොල්ලන්ට හසු වෙන්නේ නැහැ. ඇයි මේ මීවදේ මීමැස්ස වැඩි? මීවදේ මීමැස්ස වැඩි. ඒකින්ද ඕගොල්ලන්ට වදේ පේන්නේ. මීවදේ සම්පූර්ණ වැහිලා මේ මීමැස්සුන්ගේ. ඒක නිසා දැන් ඕගොල්ලන්ට සිද්ධ වෙනකොට දුමක් ගහලා ඉස්සලා මීමැස්ස ටික අයින් කරන්න. එතකොට ඒ ගහපු දුම තමයි ඕගොල්ලෝ ආනාපාන සතියේ සිට පිහිටෙවුවා. දැන් ඕගොල්ලන්ට නැති වෙන්නේ මොනවද? මේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා ඕගොල්ලන්ට නැති වෙන්නේ. එතකොට ඕගොල්ලන්ට ඕනේ නම් දැන් හම්බ වෙනවා මේ හදාගත්ත ආත්ම භාවය මොකද්ද කියන එක ඔන්න එතනින් පිරිසිදු දකින්න පුළුවන්කම තියෙනවා. දැන් ඕගොල්ලන්ට ඇති බවට හම්බ වෙන්නේ එක තැනක හිත පිහිටා සිටින මට්ටමක් තියෙනවා. ආනාපාන සතියෙන් පටන් ගන්න. හැබැයි ඕගොල්ලෝ ඊට පස්සේ උදේව්වේ ඥානෙ දකින්නකොට උදේව්වේ ඥානය කියලා මේ අද කතා කරන එකක් හදාගෙන තියෙනවා. උදේව්වේ ඥානය කියලා එකක් දකින්න. පංච උපාදානස්කන්ධය කියලා වෙනම එකක් හදාගෙන හදාගත්ත පංච උපාදානස්කන්ධය ගැන මෙනෙහි කරනවා. ඒක නෙමෙයි මේ කතා කරන්නේ. රූප උපාදානස්කන්ධේ ලක්ෂණය මේකයි, වේදනා උපාදානස්කන්ධය මේකයි. ඒක නෙමෙයි මේ කියන්නේ. ඒකත් නෙමෙයි මේකත් නෙමෙයි කියලා නෙමෙයි. මේ කියන්නේ ඒ කාරණාව නෙමෙයි. මේ කියන්නේ ඇහැට පෙනෙන තැන තියෙන යථාර්ථය අවබෝධ කරගන්න නුවණක්. ඔගොල්ලෝ හොඳට හිතට ගෙනල්ලා පෙන්නන්න ඇහැට පෙනෙන තැනක තිබුණු යථාර්ථය. හැබැයි මේ දෙවෙනි පාර කලබල වෙන්න එපා ගැන. ඒක තමයි ඔගොල්ලෝ තාම මාර්ගය වඩනවා කියන්නේ. නැත්නම් ඔයගොල්ලන්ට වඩන්න දෙයක් නැහැ නේ. ඔක එකපාරම පෙනිනවා. එහෙනම් ඔයගොල්ලෝ නිවන් දැකගෙන ඔක කරන්න දෙයක් නැහැ එහෙනම්. දැන් ඔයගොල්ලන්ට දෙවෙනි පාර තමයි මේක දකින්න වෙන්නේ. හැබැයි ඔක දෙවෙනි පාර දකින්න කෙනා තමයි කවදා හරි පළවෙනි පාරම දකින්න තැනකට එන්නේ. ඒක නිසා ඔයගොල්ලන්ට ඔය ඇති බවට නිමිත්ත ගෙනල්ලා තියෙන තැන ඔයගොල්ලෝ හොඳට පෙන්වන්න හිතට තමන්ගේ මනෝ සංකාරයෙන් ඇසුරු කරන බව. ඒ තමන්ගේ හිතම ඇසුරු කරලා ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ධර්මතාවයේ ඇති හැටියට හම්බෙන සිද්ධිය ගැන පිරිසිදු දකින්න. ඒකල ඔයගොල්ලන්ට උපාදාන වශයෙන් පතිත කරගන්න දෙන්න එපා භෞතික වස්තුව. හැම වෙලාවකදීම මේකේ වඩනකොට එන්න ඕනේ ලක්ෂණයක් ඔයගොල්ලන්ට උපාදානයේ පතිත කරගන්න හම්බෙන බාහිර වස්තු ක්‍රමක්‍රමයෙන් අඩු වෙන්න ඕනේ. අඩු වෙන්න ඕනේ කියන්නේ gedara කෑලි අඩු වෙන්න ඕනේ කියලා නෙමෙයි මේ කියන්නේ. gedara බඩු අඩු වෙන්න ඕනේ කියලා නෙමෙයි මේ කියන්නේ. ඕගොල්ලන්ට ඇලීම් ගැටීම් දෙක ඉස්සෙල්ලම පේන්න ඕනේ ඕගොල්ලෝ ළඟින් අයින් වෙලා යනවා කියලා. ගැටෙනකොටම Tamanට පෙන්වන්න පටන් ගන්නවා මේ මාර්ගයේ වැඩනකොට මම මේ තරහ ගන්නේ Tamanගේ මේ හිතේම උපද්දගත්ත නිමිත්තක් එක්ක තරහ ගන්නවා කියනකොට ඕගොල්ලෝ මොකක්ද උපදින්නේ? තරහ ගන්න තරහ පතිත කරන්න භූමිය හම්බෙන්නේ. දැන් ඕගොල්ලොන්ට ඉන්න මිනිස්සෙක් එක්ක කවදාවත් තරහ ගන්න බැරි වෙනවා. ඔය වගේ තැන් ටිකකින් තමයි ඉස්සෙල්ලා ඒ ලක්ෂණ ටිකෙන් දකින්න ඕගොල්ලෝ හරි පාරේ යනවා කියලා. මොකද මම කියන්න හදන්නේ ඕවා දකින්නකොට ඕගොල්ලොන්ට ඇති වෙන මග සලකුණු මොනවද කියලා වෙන මෙහෙම ආලෝකයයි මේ වගේ දේවල් එයි කියලා කියන්න හදන්නේ. මොකද ඊට පස්සේ මෙහෙම කරනකොට මෙහෙම ආලෝකයක් එනවා කිව්වා කියලා ඔය කියපු ආලෝකය බලන්න තමයි ඊට පස්සේ භාවනා කරන්නේ. එහෙම නැත්තම් මටත් එයිද දන්නේ ආලෝකයක් කියලා ඒක හිත තමයි අර වඳුර ගැන හිතන්න එපා කියපේ අනිත් එක. වඳුර ගැන නම් හිතන්න එපා කියලා කමටහන දුන්නාම හිතන්නේම වඳුර ගැන. වඳුර ගැන නම් හිතන්නේ. වඳුර ගැන නම් හිතන්නේ. හිතලා තියෙන්නේම වඳුර ගැන. ඒ වගේ ඕගොල්ලන්ට සලකුණක් මෙන්න මේ වගේ දෙයක් කියලා ඕගොල්ලෝ හිතන්නේ ඒක. එතකොට හිත කියන්නේ මායාකාර බව. හැම වෙලාවකදීම ඕගොල්ලෝ හිතන දේ ගෙනල්ලා පෙන්නනවා. ඕගොල්ලෝ හීනෙන් යන්නේ කවදාවත් දැකුවත් නැති තැන්වලට මාවලම දෙනවා. එතකොට ඕගොල්ලෝ හිතනවා හරි ඉපදුණා කියලා. නෑ ඒක ඉපදුනේ නෑ ඇත්තටම ඕගොල්ලන්ට. ඕගොල්ලෝ බලෙන් ඒ දේ උදා කරගන්න ගිහිල්ලා ඕගොල්ලෝ වැරදි දෙයක් ගත්තා. එච්චරයි. ඒක නිසා ඒකේ මග සලකුණු හොයන්න එපා වෙන. ඕගොල්ලෝ මග වඩන්න. එතකොට ඕගොල්ලන්ට හම්බෙන්නේ. එතකොට ඕගොල්ලන්ට හම්බෙන ප්‍රධානම ලක්ෂණ ටිකක් මම කියන්නේ ඔය ඇලීම ගැටීම දෙක ප්‍රායෝගික ජීවිතය තුළ ඔයගොල්ලන්ට දුර වෙනවා පේනවා.
එතකොට මේ ප්‍රායෝගික ජීවිතය තුළ ඕගොල්ලන්ට ඇලීම ගැටීම දෙක දුරු කරගන්නකොට දුරු වෙන බව පේනකොට ඕගොල්ලෝ දැනගන්න මේ යන මාර්ගය හරි කියලා. ඒක හොඳට දකින්න හැබැයි ඒ දුරු කරගන්න එක බැලුම් බෝලේ වතුර යට ඔබනවා වගේ දෙයක් නෙමෙයි කියන එක. එතන ලොකු නුවණක් ඕගොල්ලෝ පස්සේ තියෙන්න ඕන. ওই ටික තමයි අවශ්‍ය ටික. ওই ටික තමයි දැන් මේ කරන්න දෙය පනවන ටික. අර දර්ශනයෙන් කොච්චර දැනගත්තත් ඒක වැඩක් නෑ. ඔගොල්ලන්ට මේ මාර්ගය කියන එක ඔගොල්ලන්ට හම්බෙන්න ඕනේ මාර්ගයයි මාර්ග සත්‍යයයි කියන තැන ඔගොල්ලන්ට හම්බෙනකොට දැන් මානසිකාරය සහ නුවණ කියන ওই දෙක ඔගොල්ලන්ට හම්බෙන්න ඕනේ. මානසිකාරයේ පවත්තන එකත් මානසිකාරය තුළ උපදින නුවණක් කියන එක. ප්‍රායෝගිකව ක්‍රමයක් අපි කරපු ක්‍රමයක් තමයි ප්‍රායෝගිකව මම කිව්වේ තමන්ට ඇති බවට හම්බෙන එක අරමුණක් හොඳට අල්ලගන්න. ඒක අල්ලගෙන ඒ අරමුණ තුල හොඳට විදර්ශනා නුවණ පවත්වන්න කියලා. එතකොට ඒ විදර්ශනා නුවණ ඒ අරමුණ තුල පවත්වනකොට ඕකෙදි පරිස්සම් වෙන්න දරුවා නම් ගත්තේ විදර්ශනා කරන්න ඇත්තටම මේ දරුවා කියලා මෙහෙනේ හදාගන්න කියලා ඔය දරුවව මෙහෙ කියලා දකින්න එපා. ඔය දරුවා මෙහෙ නෙමෙයි. ඔය දරුවා මෙහෙ කිව්වොත් ආපහු අපි කොහෙටද වැටිලා තියෙන්නේ? ආපහු දරුවා ඉන්නවා කියලානේ කියලා තියෙන්නේ. ඔය දරුවා මෙහෙ නෙමෙයි. ඒ කියන්නේ මේ වචනේ නෙමෙයි හොඳට මේ අර්ථයට හිත අරගෙන යන්න. මේ ඉන්න දරුවා කියන තැන හදාගත්ත විදිහ බලන්න එපා. ඔය ඉන්න දරුවා ඉඳලා ඉවරනේ. ඔයගොල්ලෝ දරුවා හදාගත්ත හැටි දරුවා නැති වුණ හැටි ගැන හොඳට බලන්න. ඔයගොල්ලන්ට දරුවා හදාගත්ත තැන හම්බෙන්න ඕනේ කොතනද? හැම වෙලාවකදීම ඔයගොල්ලන්ට දරුවා හදාගත්ත බව තුළ ඇති ඇහි නිරෝධය ඔයගොල්ලන්ට සාක්ෂාත් වෙන්න ඕනේ. දරුවා නිරෝධයක වෙනකොට. හිතේ නිරෝධය ඔයගොල්ලන්ට සාක්ෂාත් වෙන්න ඕනේ. නැතිනම් දිත්තේ දිත්ත මත්තම් විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් කියන ටික සාක්ෂාත් වෙන්න ඕනේ. අන්න එතකොට ඔයගොල්ලන්ට දරුවා ඇති බවට හම්බෙන්නේ. ඇති බවට හම්බෙන්නේ නැති වෙනකොට තමයි ඔයගොල්ලන්ට දරුවා ගැන තරහ ගන්න බැරි වෙලා තියෙන්නේ. එතකොට ඒ තරහ ගන්න නැති එක මේ දරුවා හොඳට ඉන්නවා මම දැන් ධර්මයේ මෙනෙහි කරන නිසා තරහ ගන්න නැහැ නෙමෙයි. ඒක නෙමෙයි. නැත්තම් සමතෙන් උපදින අර ලක්ෂණයත් වරදවා ගන්නවා දැන් හරි කියලා. ඒක නෙමෙයි මේ නුවණින් උපදින දේ. හැම වෙලාවකදීම කියන ඒක නෙමෙයි මේ කියලා. ඉතින් මේ වැටෙන්න තියෙන පාරවල් ටික වහගෙන යන්න. හැම වෙලාවකදීම දරුවා කියන එක එළියේ ඇති බවට තියන්න එපා ඒ විදිහටවත්. දරුවා ඉපදුණු තැනට ප්‍රතිකර්මයේ සපයන්න හැම මොහොතකදීම. එක අරමුණක් අරගෙන විදර්ශනා කරන්න කිව්වේ ඒකයි. එතකොට ඕගොල්ලෝ කෙස් ලොම් නියදස් සම්මස් නහර ඇට මිදුළු බැලුවත් කමක් නැහැ. ඔයගොල්ලන්ට එකපාර එක එල්ලේ දැන් පේන්නේ දරුවා ඉන්නවමයි කියලා පේන්නේ. ඔයගොල්ලෝ දැන් මානසිකාරයේ පවත්තන්න මේ කෙස් ටිකටද මම දරුවා කිව්වේ. දැන් මේ ඉන්න දරුවාගේ කෙස් නෙමෙයි මේ බලන්නේ. හොඳට මතක තියාගන්න. කෙස් කියන ස්වභාවයටද මම දරුවා කිව්වේ. කෙස් ටිකක් වෙනම තියෙනකොට දරුවෙක් පේන්නේ නැහැ. හැම තිබුණොත් දරුවෙක් නැහැ. ඔය හැම ටික ගලවලා පැත්තකින් තියෙන අර රූපේ විතරක් තිබුණොත් ඒත් දරුවා නැහැ. ඔහොම කියලා බණින් දන්නෙත් නෑ දරුවාම ගන්න කිව්වේ. මේ ආදරේ නැති කරගන්න කියනෝ නෙමෙයි මේ අරමුණේ ඇත්ත දකින්න මේ කතා කරන්නේ. මේ තියෙන ධර්මතා ටික එකක්වත් දරුවා උනේ නැත්තම් මට දරුවා හම්බුනේ කොහෙටද? ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තරය ගන්න තමයි මේ මානසිකාරය පවත්න්නේ. දැන් එතකොට මේ දේ මෙනෙහි කරනකොට එයාට ඇති කරන අර්ථය මොකද්ද? එළියේ දරුවා කියන දේ නොතිබුණු තැනක මෙහි උපද්දගත්ත දරුවා කියන තැනට නෙමෙයි දොයි නුවණ ගෙනාවේ. එතෙන්ට ගෙනාවේ වෙනවා. ඒක නිසා ඔයගොල්ලෝ දැන් මේ ඉන්න දරුවා හිතේ කියලා හිතන්න එපා. එහෙම හිතුවොත් වැරදි. ඔය ඉන්න දරුවම තමයි අපිට වැරද්දුවේ. ඒක නිසා ඔය දරුවා හිතේ කිව්වට වැඩක් නෑ. ඔය දරුවා හිතේ කිව්වොත් අර අලියාගේ ප්‍රශ්නේ සාධාරණ වෙනවා. ඔය දරුවා හිතේ කිව්වොත් අර අලියාගේ ප්‍රශ්නේ සාධාරණයි. එහෙම වුණොත් එහෙම ඔය අලියා හිතේ කියලා බෑ අලියා ගහනවම තමයි. ඔය අලියා හිතේ නෙමෙයි ඔය අලියා එළියේ. ඔය අලියා හිතේ නෙමෙයි. අලියා හදාගත්ත තැන තිබුණේ යථාර්ථය දකින්න. මේක ඊටමත් සියුම් තැනක්.
මේ මාර්ගය කියන දේ වැහෙන්නේ ඒකයි. මේ ඊටාම සියුම් තැනක්. මේ සියුම් තැන ඉක්මනට මේක වැහිලා යනවා. සමහර වෙලාවට නුවණටත් වැහිලා යනවා. ඒක නිසා මේ කතා කරන්නේ මේ දරුවා ඉන්න දරුවා නෙමෙයි. මේ දරුවා හැදුණු තැන තිබුණේ යථාර්ථය. ඉතින් මේ වචනෙන් දක්වන්න පුළුවන් සීමාව ඇත්තට කරන සීමා සහිතයි. මෙතනින් එහාට මේ පේන අර්ථය කියන්නේ වචන නෑ. වට තේරෙන්නේ වචන. එතකොට මේ හැම වෙලාවකදීම මේ ඉන්න දරුවා ගැන නෙමෙයි මේ කතා කරන්නේ. දරුවා හම්බ වෙන තැන මෙහි ඇති කරගත්ත යථාර්ථය ගැන කතා කරනවා. ඒගොල්ලෝ එතකොට දැන් ඕගොල්ලෝ හැම වෙලාවකදීම ඒ අරමුණ අරගෙන විදර්ශනා කරන්න කියලා කිව්වේ ඒක ටිකක් ප්‍රායෝගික ක්‍රමයක් කියලා. මේ ඉන්න දරුවා හම්බුනේ කොහොමද කියලා දරුවව අරගෙන බලනව නෙමෙයි. දරුවා කියලා මතක් වෙන තැන තියෙන යථාර්ථය ඕගොල්ලෝ දකිනවා. ඒතර දරුවා නොහට ගන්න බවට යනවා. නොහට ගන්න බව සාක්ෂාත් කරනකොට ඕගොල්ලෝ ලෝකෙ ඇති වෙන ලක්ෂණය තමයි අර උපේක්ෂා බව කියලා කිව්වේ. ඒ උපේක්ෂා බව හැම වෙලාවකදීම අර ඇලීම් ගැටීම් දෙක විතරක් නැති වෙන දේ එහෙම නෙමෙයි. ඔය උපේක්ෂාව ගොඩක් වෙලාවට වරද්ද ගන්න තැන. උපේක්ෂාවත් වරද්ද ගන්නවා කියලා කිව්වේ උපේක්ෂාව ඇති දෙයක උපේක්ෂා වෙන එකයි දෙයක් නොහට ගන්න බව තුල ඇති වෙන උපේක්ෂාවයි දෙකක්. ඔය උපේක්ෂාව තේරුම් ගන්නේ නැතිකම නිසා කෙනෙක් කියනවා උපේක්ඛ ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධානයේ අරහත්ත්වය කියලා. ඔය ඒකාග්‍රතාවය වෙනස් කරගන්න ඒකාග්‍රතාවයේ නොදන්නාකම නිසා කෙනෙක් කියනවා මේ චතුත්ථ ධානයේ නිවන කියලා. චතුත්ථ ධානයේ අවිද්‍යා නිරෝධය එහෙම නෙමෙයි. චතුත්ථ ධානයේ හැම වෙලාවකදීම ලෞකිකයි. මොකද එයාට ඒ උපේක්ෂාව මේ මම ඉන්න තැන හදාගත්ත දෙයක්. ඒ කියන්නේ මේ ඉන්න මට ඔක්කොම නෑ වගේ පෙනුනා වගේ. ඔක්කොම නෑ කිව්වට මම හිටියා වගේ. එයාට මේ මම නිසා එතන උපේක්ෂාව නෑ. එතන ඒක නිසා එයාට කියන මොකද්ද තිබ්බේ? මෝහය. එයාට අවිද්‍යාවයි භව තණ්හාවයි ඒත් එයාගේ වැඩේ කරලා දුන්නා. ඒක නිසා ඒ උපේක්ෂාව නෙමෙයි මේ කතා කරන්නේ. පිහිටන්න තැනක් නොහට ගන්න නිසා. දැන් ඕගොල්ලොන්ට දරුවා හට ගන්න බෑ. දරුවා හට ගන්න බෑ. දරුවා නූපදින බවට ගිහිල්ලා. ඒ මෙහි ඇති වෙන නිරුද්ධ වෙන ධර්මතාවය දැක්කහම එළියේ ඉන්න දරුවා නොහට ගන්න බවට ගිහිල්ලා මිසක එළියේ ඉන්නවා කියන බව නොහට ගන්න බවට ගිහිල්ලා. ඒ නොහට ගන්න බව නුවණක්, අනුත්පාදේ නුවණක්. හැබැයි නැවත නැවතත් කියන්නේ ඒ නුවණ උපද්දගත්ත කියලා ඕගොල්ලෝ මේ කිසිවක් නැහැ කියලා මේ පැත්තකට වෙලා ඉඳගෙන ඉන්නව එහෙම නෙමෙයි. මේ කෙරෙන වැඩ කටයුතු ටික ඔයගොල්ලෝ කරනවා. හැබැයි නොතවරි. ඔයගොල්ලෝ මෙහි ඇති වෙන ධර්මතා ටික දකිනවා. ඔයගොල්ලෝ මේ දෙක එකට ගැට ගහලා අවුල් කරගන්න යන්නේ අන්තෝජට බහිජට කිව්ව එක. ඇතුළතත් අවුල් පිටතත් අවුල්. මේක අවුලෙන් අවුලක් කරගෙන ඉන්නේ අපි. ඇතුළේ තියෙන ටිකයි එළියේ තියෙන ටිකයි ඔක්කොම එකට දාලා මේ අවුලක් කරගෙන තියෙන්නේ. මේ අවුල නිර්වලක් කරගත්ත කෙනෙක් රහතන් වහන්සේ කියලා කියන්නේ. මේ අවුල නොහට ගන්න තැනටපත් කරගත්ත කෙනෙක්. එතකොට ඒ නොහට ගන්න තැනටපත් කරගත්ත කෙනා තෝරගෙන බේරගෙන වැඩ කරන්න දන්නවා. හැබැයි අර අවුල ඇතුලේ ඉඳලා කරගන්න වැඩ නම් කරන්නේ නැහැ. එතකොට දැන් මාර්ගය පැහැදිලිද? ඔක ඉතින් ලොකු මාත්‍රකාවක් එක එක්කෙනාට සාධාරණ විදිහට බෙදන්න යනකොට. එහෙනම් අපි ආනාපාන සතියෙන් කතා කරාම ඊට පස්සේ කියනවා මට ආනාපාන සතිය දෙන්නේ දැන් මොකද්ද කරන්නේ? ඊට පස්සේ යාට කියන්න වෙනවා කය ගයano බලනෙන්දී මෙහෙමයි ධාතු මනසිකාරය මෙහෙමයි කරන්නේ මෙතන මෙහෙමයි කියලා. ඉතින් Tamanට ඕන විදිහට සීනි ටික දාලා අපි හදන්න ගියොත් ඒක ප්‍රශ්නයක් වෙන නිසා තමයි සීනි තේ කොළයි උණු වතුර ටිකයි දීලා තියෙන්නේ හදාගන්න කියලා. තේ හදන්න දන්නේ නැති එකයි ගැටලුව තියෙන්නේ. තේ හදන්න දන්නේ නැති හින්දා තේ එක හදලම ඉල්ලනවා. තේ එක හදලා දෙනකොට සීනි වැඩි කියනවා. එක කහට වැඩි කියනවා. ඉතින් දැන් මොකද ඒකට කරන්නේ? ඉතින් එක එක්කෙනාට සීනි ගාන දැන් මේ ඇතිද කියලා අහන්නත් බෑ. කහට ඇතිද කහට වැඩිද කියලා අහන්නත් බෑ. ඒක නිසා පොදුවේ කියනවා
ඒක නිසා ඔයගොල්ලෝ තේ හදන්න පුරුදු වෙන්න. ඒකට Tamanට ඕනේ තේ එක කහට මේ ගානයි සීනි මේ ගානයි. ඒකට දන්නවා තේ හදාගන්නේ කොහොමද කියලා. ඒක නිසා හැම වෙලාවකදීම දැන් ඔයගොල්ලෝගේ මාර්ගය මම පනවන්න ගියොත් අනිවාර්යෙන් ගැටලුවක්. ඇයි ගැටලුව? මම හදන්නේ මගේ තේ එක මිසක ඔයගොල්ලෝගේ තේ එක නෙමෙයි නිසා. ඒක නිසා ඕකේ මම කහට අඩු කරොත් ඒක ඔයගොල්ලෝ කහට නෑ තව ටිකක් ඕනේ කියනවා. තව ටිකක් වැඩි කරනවා දැන් කහට වැඩි කියනවා. ඒක කහට වැඩි කියනකොට සීනි අඩුයි කියනවා. දැන් ඕක කොහෙන් හරි ප්‍රශ්නයක් මම තේ හදන්න ගියා. ඒක නිසා මට තේ හදන්න බෑ ඕගොල්ලන්ට. මට පුළුවන් ඒක නිසා බඩු ටික දෙන්න. ඔන්න දුන්න බඩු ටික දැන් තේ එක හදාගන්න. එතකොට හැම වෙලාවකදීම ඔගොල්ලෝගේ භාවනාව ගන්න මොකක් කළත් ඔගොල්ලෝ දන්නවා යන්න ඕනේ තැන මොකද්ද කියලා. පිරිසිදු දැක්ක යුතු තැන මොකද්ද කියලා. එතනට යන එක ඔගොල්ලෝගේ දේ. අර කියන්නේ රජගහන වලට දැන මාවතහන කියනකොට කෙනෙක් ඇවිල්ලා පාර අහලා වෙන කොහෙවත් යනවා. ඉතින් එහිලා මම මොනව කරන්නද කියලා අහනවා බුදුරජාණන් වහන්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේත් එහෙම ඇහුවනම් අපි කොහොමද අහන්නේ? ඉතින් ඒක නිසා ඕකයි මාර්ගය හැම වෙලාවකදීම ඔය ක්‍රමය. ඒක නිසා තේක හදාගන්නේ කොහොමද කියන එක ඕගොල්ලෝ සතු වගකීම සහ යුතුයකම Tamanට අවශ්‍ය තේක Taman හදාගන්න එක. මොකද ඕගොල්ලෝගේ ඉන්ද්‍රිය ධර්මතා ටික දන්නේ මම නෙමෙයි. ඒක නිසා මට බෑ ඕගොල්ලෝගේ චතුත්ථ ධානයට එක්කගෙන ගිහිල්ලා අද ඔය ක්‍රම තියෙනවනේ. මම ඕගොල්ලෝගේ ඉන්න පිරිස ඔක්කොම චතුත්ථ ධානයට එක්කගෙන යනවා. දැන් විතක් ਵਿਚාර දෙක සහිතව අදිෂ්ඨාන කරන්න ඔක්කොම දැන් මේ ඉන්නේ ප්‍රථම ධ්‍යාන මට්ටම කියලා මට බෑ ඒ වගේ ඕගොල්ලෝ ධ්‍යාන වලට පත් කරලා රවට්ටන්න. ඒක නිසා ඕගොල්ලෝ හැම වෙලාවකදීම මම තේ හදන එක ඕගොල්ලන්ට වැඩක් නැහැ. ඒ නිසා ඕගොල්ලෝ ඉගෙන ගන්න වෙනවා තේ හදා ගන්න හැටි. මගේ ධ්‍යානකින් ඕගොල්ලෝ නිවන් දක්වන්න බෑ මට. ඕගොල්ලෝගේ නිවන් දක්කලා බස්සන්නත් බෑ මට. ඒක නිසා ඔයගොල්ලෝගේ ධ්‍යාන හදාගෙන බහින්න හදන්නත් එපා. ඒක නිසා හැම වෙලාවකදීම ඕගොල්ලෝගේ නිවන තියෙන්නේ ඔයගොල්ලෝ ළඟ. බුදුරජාණන් වහන්සේගෙන් පෙන්නේ ඒකයි අක්ඛාකාරෝ තථාගතෝ. බුදුරජාණන් වහන්සේලා කියන්නේ මාර්ග උපදේශකයෝ විතරයි. මග යනවද නොයනවද කියන එක මග අහන කෙනාගේ තීරණය. එතනින් එහාට කළ හැකි දෙයක් නෑ. මට බෑ නිවන් දක්වන්න. හැබැයි අද නම් ක්‍රම තියෙනවා අනික් කෙනාට පුළුවන් නිවන් දක්වන්න ඉස්සරහින් ඉන්න කෙනාව. ඒ නිවන දක්වන්න පුළුවන් ශාසනයක් නෙමෙයි මේක. එහෙම ඔක්කොම නිවන් දක්වන්න පුළුවන් නම් ඔක්කොටම කලින් එදා හිටපු ඔක්කොම නිවන් දක්වන බුදුරජාණන් වහන්සේ. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් උනේම සත්‍ය සසර දුකින් ඈතර කරවන්න. හැබැයි අල්ලපු වැටේ හිටියේ චුන්දසූකරව සසරින් ඈතර කරවන්න ගියේ නෑ. කරුණාව අඩු නිසාද? නෑ අවබෝධ කරගන්න පුළුවන් තැනක නොහිටිය නිසා. හැබැයි මග කිව්වේ නැද්ද ආපු ඔක්කොටම මග කියලා දුන්නා. ඒක නිසා බුදුරජාණන් වහන්සේ නමක් කරන්නේ මග කියන එක. ත්‍රිපිටක ධර්මයක් අපිට තියෙන්නේ මග කියන එක. ත්‍රිපිටකයත් මෙහෙම දෙයක් තියෙනවා. ත්‍රිපිටකය කියන එක ඔයගොල්ලන්ට පාට කණ්ණාඩි දාලා බලනකොට ත්‍රිපිටකයත් පේන්නේ කණ්ණාඩි දෙකේ පාටින්. ඒ වගේ අද සමාජයේ බොහෝ දෙනෙක් සමහර වෙලාවට ත්‍රිපිටක සූත්‍රම සමහර විට අපි දැකලා තියෙනවා සූත්‍ර 50 100කට වැඩි අර්ථය පෙන්වනවා. හැබැයි ඔයගොල්ලන්ට ඉස්සෙල්ලාම දානවා කණ්ණාඩි දෙකක්. දාලා සූත්‍ර ගොඩාක් පෙන්නගෙන යනකොට ඔයගොල්ලන්ට පේන ඔයගොල්ලන්ගේ පාට කණ්ණාඩි දෙකෙන් පේන සූත්‍ර ටික. ඇත්තනේ මේ කියලා තියෙන්නේ. ඔය දාපු පාට කණ්ණාඩි දෙක ඉස්සෙල්ලා ගලවලා තියලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට වෙනස දකින්න පුළුවන්. කියන දේ මොකක්ද කියන එක. ඒක නිසා ත්‍රිපිටකයත් පාට කණ්ණාඩි දෙක දාලා බලන්න යනවා. ඒක නිසා ඔය කණ්ණාඩි දෙක දාලා ත්‍රිපිටකය බලන්න එපා. ඔක අයින් කරලා බලන්න වෙනවා. ඒක නිසා හැම වෙලාවකදීම ඔය කාරණා ටික ජීවිතේට ගන්න භාවනාව කියන එක එකින් එකට පනවන්න යන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ එක එක හාමුදුරුවන්ට එක එක සතිපට්ඨාන වෙන වෙනම පනවන්නේ නැතුව පොදුවේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කළා. ඒකේ තියෙනවා කාටත් මග. කාටත් පුළුවන් ඒකේ යන්න. ඒ වගේම හැබැයි තනියෙන් ඇවිල්ලා අහනකොට බුදුරජාණන් වහන්සේ ඒ චරිතයට ගැලපෙන ධර්ම දේශනාවක් කළා. ඒකෙන්
කියන්නේ මගේ ළඟට චරිතය දැනගෙන බණ අහන්නේ කියලා මට ආසයානුසේ ඥානෙ නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ කරපු දේ මට කරන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා මට ඕගොල්ලෝ තනියෙන් අහන්නවත් මට කරන්න තියෙන්නේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන එක විතරයි. ඒක නිසා එතකොට තේ හදාගන්න එක ඕගොල්ලන්ගේ යුතුයකම. ඒක නිසා හැම වෙලාවකදීම සමුදයයි සමුදය සත්‍යයි කියන තැන හොඳට වටහා ගන්න ඔය සමුදය සත්‍ය දුරු කරන්න තමයි කිව්වේ. එතකොට සමුදය සත්‍ය කියන තැන හොඳට දකින්න සමුදය සත්‍ය සමුදයක් උනා සමුදය සත්‍යයක් උනා. හැබැයි සමුදය කියන එක සමුදය සත්‍ය කිව්වේ නෑ. මොකද ඒක බොරුව මත හැදුණු දෙයක් නිසා. ඒක නිසා බොරුව මත හැදුන දේ නැති කරන්න හදන්න එපා. මොකද බොරුව ඌ මුල තියෙනවා. බොරු මුල මත හැදුණු බොරු නැමැති ගහ දුරු කළා කියලා ඔයගොල්ලෝ හරියන්නේ නෑ. මොකද බොරුව නැමැති මේ ගහ හදපු මුල තියෙනවා. ඒ මුල තමයි ගලවන්න ඕනේ. ඒක නිසා කම්මැලි වෙන්න. කම්මැලිකමට ගහ කප ඉන්න හදන්න එපා. ගහ කැපුවට කමක් නෑ පහසුව සඳහා. හැබැයි ඔයගොල්ලෝ ඒක පහසුව සඳහා ගහ කැපුවේ ඔයගොල්ලෝගේ දර්ශනය නිසා. ගහ කපලා ඔයගොල්ලන්ට වැඩක් තිබුණා. ඒකයි පහසු උනේ. නැත්තම් ගහ කපපු එක නිවන කියලා හිතාගෙන නෙමෙයි ගහ කැපුවේ. ගහ කපලා මුල ගලවන්න පහසුයි කියලා හිතාගෙනයි ඔයගොල්ලෝ ගහ කැපුවේ. ඒක නිසා ඔයගොල්ලෝ සමාධි භාවනා ඕන තරමක් කරන්න. හැබැයි අර්ථය දැනගන්න. ඒ අර්ථය දැනගෙන ඕන තැනකින් නිවනට නැඹුරු වෙන්න පුළුවන්. පස්සේ අහන්න එපා ආනාපාන සතිය කොතනින්ද විදර්ශනාවට හදන්නේ කියලා. ඔක විදර්ශනාවට ඔයගොල්ලන්ට ඕන තැනකින් වඩන්න පුළුවන්. ධ්‍යානයටපත් වෙලා පුළුවන්. ධ්‍යානෙ උපදින්න නැතුව දැන් මේ ආනාපාන සතිය වඩලා හිත ටිකක් එකඟ කරලත් ඔයගොල්ලන්ට පුළුවන්. ඕනම මොහොතක. ඔයගොල්ලෝ හරියට මාර්ගය ඉගෙන ගන්නවා නම් මාර්ගය ඔයගොල්ලෝ ළඟ තියෙන්න වෙනවා. ඒක නිසා හැම වෙලාවකදීම ඔන්න ඒ කාරණා ටික හිතේ දරා ගන්න. ඔය චතුරාර්ය සත්‍ය නැමැති න්‍යායට මේ ඕනම ශාසනයේ ඕනම ධර්මතාවයක් ඔයගොල්ලන්ට දාන්න ගලපන්න වෙනවා. එතකොට ඕගොල්ලන්ට දැන් කෙනෙක් කුසලයේ පින එපා කිව්වට පින එපා කියලා කියන්න බෑ. හේතුව සමුදය කියන තැන හැම වෙලාවකදීම එපා කිව්වේ නෑ. සමුදය කියන තැන දුරු කරගන්න තැනත් බුදුරජාණන් වහන්සේ පැනෙවුවා. තණ්හාව දුරු කරගන්න කියලා ඇතැම් තැනක තණ්හාව දුරු කරගන්න ක්‍රමයකුත් තියෙනවා. ඒක නිසා ඒක එපා කිව්වේ නෑ. එකක් කරන්න ඕනේ. ඒකනේ සතිපට්ඨානෙන් පටන් ගත්තේ. මේ ශාසනයේ පළවෙනි පඩිය බිම තියෙනවා කිව්වේ ඒකනේ. ඒක නිසා අපෝ මේ පඩියක් බිම කියලා ඒ පඩිය උස්සන්න හදන්න එපා. ඒ පඩිය බිම තමයි තියෙන්න ඕනේ. ඒක තියෙන්න ඕනේ තැන තියෙන්නේ. ඒක නිසා පළවෙනි පඩිය උඩට උස්සලා ඒක ලෝකෝත්තර කරන්න හදන්න එපා. ඒ කියන්නේ මේ බිම මේක බිම මේ තියෙන උඩ මේක තියෙන්න ඕනේ කියලා ඒක උස්සන්න හදන්න එපා. මේ ලෞකික කුසලයේ කම්මසගත සම්මා දිට්ඨිය ඊට පස්සේ කායානුපස්සනාව කයේ කයano බලන බව මේවා අවශ්‍ය දේවල්. ඒ වලට ලෝකෝත්තර අර්ථ දීලා ලෝවාමාවක්සේ දකින්න නිසා ලෝමා කියන අන්ත දෙක දුරු කරන නිසා දන්තා කියන ඔය කතා දාලා ඕව නැති කරන්න හදන්න එපා. ඔය කම්මසගත සම්මා දිට්ඨිය සහ ඒ අනුව යන මාර්ගය අවශ්‍යයි. ඒ පඩිය බිම තමයි. හැබැයි ඒක බිම තියෙන නිසා තමයි උඩට නගින්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා ඒක නැති කරන්න හදන්න එපා. එතකොට මොකද ඔයගොල්ලන්ට දැන් ඕක ප්‍රයෝජන නැති වුණාට ඉස්සරහට ඕක ප්‍රයෝජන වෙන්න පුළුවන් නිසා ඔය කතා ටික කියලා තියෙනවා. අපි මේකෙදි තව කතා නොකළ ටික තියෙනවා. ඊට පස්සේ නිරෝධයයි මාර්ගයයි ගැන අපිට මෙහි කරන්න තියෙන තව එක දේශනාවයි මම හිතන්නේ 6 වෙනිදා අපිට කරන්න තියෙන දේශනාව. එතකොට මෙහි කරන දේශනාව ටික ඉවරයි. ඊට පස්සේ ආය 9 වෙනිදා දවසේ වැඩසටහන සහ ඒ බෙරික් විහාරස්ථානයේ තියෙන දේශනාව විතරයි මම හිතන්නේ කෙරෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඒ දේශනා ටික එතකොට අපි අර එදිනම් 5 හවස බෙරික් දේශනාවක් තියෙනවා. පටිච්චසමුප්පාදයේ කරුණු කාරණා ටිකක් අනුසාරයෙන් මම හිතන්නේ කතා කරන්න අවස්ථාව අපි අරගෙන තියෙන කැනගත්තු සූත්‍රය අනුව අපිට කතා කරන්න වෙනවා. එතකොට ඒ ටික අපි මේ දවස් ටිකේ එහෙදි කතා කරමු. ධ්‍යාන ලබා ගන්න ඕනේ නම් 9 වෙනි දවසේ වැඩසටහනට එන්න. හැබැයි ලාභයට දෙන්නේ නැහැ. ටිකක් ගන්න. ඒ ධ්‍යාන පොදව ගන්න ලේසි නැහැ. හැබැයි ඒක පොදව ගත්තොත් උපදව ගත්තා තමයි.
ඒක නිසා ඒ ගැන දැනගන්න අවශ්‍ය නම් දාට එන්නේ. ඒ ගැන විතරක් නෙමෙයි අපි නිවන් දකින ප්‍රතිපදාව පිළිබඳව කතා කරන්නේ. ඒක නිසා ඒකටත් පුළුවන් නම් සම්බන්ධ වෙන්න. ඒක ප්‍රයෝජනවත් වෙයි. ඉතින් කොහොම හරි 6 වෙනිදා මේ දේශනාව ටික අවසන් වෙනවා. අපි මේ ආදී කාරණා ටික කතා කරගෙන ආපු මේ දේශනා මාලාව. හොඳයි කවුරුත් සාදුකාරයක් පවත්වන්න.